දෛ ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි 252 වෙනි කියලා නම්බර් කරලා තියෙන දැන් නම්බර හරියට මටත් එක දිගට 51 නලතු කරන්න බෑ මම නම්බර් කරන්නේ නම්බර් කරන එක හොඳයි ඒකේ අපි පළවෙනි දවසේ පළවෙනි ධර්ම සාකච්ඡාවට පෙළඹෙන්නේ ඉතින් මේ වෙනකොට මම හිතනවා අපේ සංවිධායක මණ්ඩලයේ මේ ආපු යත්තන්ට උපස්ථාන නැත්තම් සංග්‍රහ තුනක් කරලා තියෙනවා කියලා. ඒ මත ඉඳගෙන තමයි අපි සාකච්ඡාව ඉදිරියට යන්නේ. ඒක නිසා කාට හරි මේ මූලික සැලකුම් මූලික උපස්ථාන වෙලා නැත්තම් කරුණාකර මතක් කරන්න. එක තමයි භාවනා කරන හැටි කමටහන් ලැබිලා තියෙනවා. ඉඳගත්තාම කොහොමද කරන්නේ? ඇවිදිනලා කොහොමද කරන්නේ? එදිනදා ජීවිතයේ ආරණ්‍යක භාවනා වැඩ කරන විට කොහොමද කරන්නේ කියලා දීලා තියෙනවා. කාට හරි ඒක තේරෙන්නේ නැත්නම් කරුණාකර මුලදිම ලැහැත්ති කරගන්න. එහෙම නැතු නිකන් අපරාධේ කාලේ නාස්ති කරන්න එපා. තේරෙන්නේ නැත්නම් ඉඳගත්තාම කොහොමද භාවනා කරන්න කියලා මේ වෙලාවේදී ඒක කියලා දෙන්නේ නැහැ. දැන් කියලා දීලා ඉවරයි. කාට හරි ඒක සැකයක් තියෙනවා කරුණාකර මේ වෙලාවේදී මතු කරන්න මට තේරෙන්නේ නැහැ කියලා. ඒකට සම්පූර්ණ අයිතිය තියෙනවා. දෙක සීලයක් සමාදන් කරලා තියෙනවා. කාටද හිතනවා නම් ඇයි අටසිල් සමාදන් කරන්න කියලා ප්‍රශ්නයක් කරන්න. ඒක දන්නේ නැතුව රකින්න යන්නත් එපා. සිල් සමාදන් වෙලා කඩන්නත් එපා. එතකොට භාවනා නොකරන ඉන්නේ කොහොඳයි. එහෙම නැත්නම් භාවනා කරන්නේ කොහොඳයි සිල් රකින්න නැතුව. සමාදන් වෙලා කඩනවා කියලා කියන්නේ අනවශ්‍ය ප්‍රශ්නයක්. ඊට පස්සේ තුන්වෙනි එක අපි කාලසටහනක් දාන වේලාවක් මෙතන ඇල් වතුර මෙතන උණු වතුර මෙතන වැසිකිලි කියලා දීලා තියෙනවා. නීති පද්ධතියක් තියෙනවා. මෙහි ඉන්න වෙලාවේදී ඒකට කාට හරි කරදර නම් කරුණාකරලා කියන්න දැයි. කරුණාකරලා යන්න මෙතනින්. එහෙම නැත්නම් මේක වෙනස් කරමු. ඒක දන්නේ නැතුව මේ 230 කරන්ට් එක තියෙනවා අල්ලන්න යන්න එපා. ඒ කල්ලාතුව කියලා දීලා තියෙනවා සිල් සමාදන් වෙන්නේ සිල්පදේ ගැන අරසා කරන්න දන්නේ නැත්නම් අහන්න. දෙක කමටහනක් අබිලා නැත්නම් කාට හරි කරුණාකරලා මේ වෙලාවේ ඉදිරිපත් කරන්න. තුන මේ තියෙන නීති සංග්‍රහව වැඩමුළු නායකත්වයේ මේනොර කියලා දීලා තියෙනවා ඕනෙම තැනකට ගියාම ස්ථානය පිළිබඳ ඔරියන්ටේෂන් එකක් දෙනවා. ඒකේ දන්නේ නැති දෙයක් තියෙනවනේ මේ වෙලාව හුඟක් දැනගන්න ඕනේ නැත්නම් අපරාධයට වටන කාලේ මේ වගේ දේවල් වලට නාස්ති වෙනවා. ඒක නිසා මේ අද පළවෙනි ධර්ම සාකච්ඡාවේ මම මතක් කරනවා මේ මූලික සංග්‍රහ තුන, ප්‍රස්ථාන තුන සීත්‍විචි නැති කෙනෙක් ඉන්නවනම් කරුණාකරලා අත උසලා එක සුද්ධ කරගන්න. ඒ පදනමේ තමයි ධර්ම සාකච්ඡාව යන්නේ. ඊට පස්සේ මතක් කරන්න පුළුවන් කෙනෙකුට ධර්ම සාකච්ඡාවට සම්බන්ධ වෙන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. තමන්න තියෙන ප්‍රශ්නේ ලිඛිතව කල්ැතුව ලියන්න පුළුවන් නමගම ලියන්න අවශ්‍යතාවයක් නැහැ. ඒක ලියන ක්‍රමයක් තියෙනවා. උසාවි වාර්තාවල් ලියනකොට ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමේ කමඨහන උපදේශ මාර්ගයේම ලැබලා දීලා ඇති. දීලා නැත්නම් කරුණාකර ඒක සුද්ධ කරගන්න ඒක ලෝකෙට තියෙන සුවිශේෂත්වය තමයි නිසන්වනේ මේ කමඨහන් සුද්ධ කිරීම. ඉතින් ඒක ඉගෙන ගත්තා නම් ගොඩාක් ගෙදර ප්‍රශ්නත් විසඳෙයි, sannivedana ප්‍රශ්න විසඳෙයි, භාවනාවත් හරියයි. ඔක්කොටම තියෙන භාවනා නොකරන එක නෙවෙයි. මේ කමඨහන් වාර්තාවල් ලියා ගන්න දන්නේ නැතිකම. ඒක දැන් 60 වෙනි වැඩමුළුවේ ඉඳලා බොහෝම අපි දිනු කරා. දැන් 200ක් ඊට පස්සේ වැඩමුළු කරලා තියෙනවා. මෙතන ඉන්න ඇත්තට මේක කියලා දෙන්න පුළුවන් කට්ටිය. අනිවාර්යයි ඒක දැනගන්න. ඒක නැත්නම් අපි ග්‍රීක භාෂාවෙන් වගේ සිංහල රටේ ඉංග්‍රීසි උසාවියෙන් නඩුවක් ඇහුවා වගේ. මොනවා වෙනවද කියලා දන්නේ නිසා ඒක හොඳට අහගන්න. ඒක ලියලා දෙන්න පුළුවන්. නැත්නම් සභාවට අත උස්සන්න පුළුවන්. අත උසලා මට ප්‍රශ්නයක් තියෙනවා කිව්වහම අපි මෙතන මයික් එකක් වෙන් කරලා තියෙනවා. ඒකෙදී අපිට දැනගන්න පුළුවන් අවස්ථාව දෙන්න පුළුවන් කරුණාකරලා ප්‍රශ්න ඉදිරිපත් කරන්න. ඒ වෙනති සමහරවිට මම හරස් ප්‍රශ්න අහනවා ලියපෙකනාගෙන්. එතකොටත් ඒකේ නාත උස්සන්න කැමති නම් මමයි ලියලා තියෙන කියලා උත්තර දෙන්න පුළුවන්. ඉතින් ඔය ටික මම කියන්නේ ඔයින් එපිට මේ පැයින් එපිට කතා කරන්න නම් අහුවෙන්න එපා. එච්චරයි මම කියන්නේ. ඔය ටික කතා කරනවා. ඔයින් එපිට කතා කරන්න අපිට අයිතිවාසිකමක් නැහැ. මේ අතන මෙතන කරන භාවනා ක්‍රම කලින් තමන් කරපුවා වැඩක් නැහැ. අපි දීලා තියෙන උපදේශ ඒ අනුව කරුණාකරලා උපරිම ප්‍රයෝජන ගන්න ඔයකුළු වෙනුවෙන් බර ගන්න සදී පැහැදී ඉන්නවා. දන්නා දුන්න පිරිසක් ඒක වැඩ අරගන්න ඒ ප්‍රශ්න මෙතින් නගන්න එපා. දෙක නගන ක්‍රමයේ මෙතන විතරයි. තව මෙතන ඉන්න කායිමවත් ප්‍රශ්න අහන්න යන්න එපා. උත්තර දීපේකනත් වැඩිකාරයක් වෙනවා. උත්තරේ ප්‍රශ්න අහපේකනත් වැඩිකාරයක් වෙනවා. ඉතින් අපි මේ தත්ත්වේ මේ වගේ ගැමි පරිසරයක මේ අපේ සාමාන්‍ය ලාංකීය ක්‍රමයට නඩත්තු කරන උපරිම මට්ටමට ලෝකේ තියෙන. ඒ නිසා හැම කෙනාටම ටිකක් පරිසත කරගන්න වෙයි. මම හැම වෙලාවෙම වගේ මේ කැරකෙන මේ හරියි. මම දැක්කොත් කිසි කෙනෙක්ගේ නඩු මං අහන්නේ කන කපලා වලිගෙත් කපලා එළවනු.
ඒකට මට කිසිම අනුකම්පාවක් නැහැ. මොකද අනික් කට්ටියගේ වගකීම් අයිතිවාසිකම් ටික මම රැකලා දෙන්න ඕනේ. එහෙම නැත්නම් අපහසුයක් තියෙනවා. කරුණාකරලා වැඩමුළු නායකත්වයේ නැත්නම් මට මේ වෙලාවේ මතක් කරන්න. එහෙම නැත්නම් අපිට ඇත්තට මේ කොරෝනා තියෙන කාලේ තාම අමාරුවේ මේ අවසරය අරගෙන අපි මේ කරන්නේ. ඇඟේ අමාරුවට වාගේ. මෙතෙන්ද ඇවිල්ලා විහිළු කරන්න එපා. මේ යන පාර කොහෙද යන්නේ කියලා දන්නේ නැතුව අන්දමන්ද වෙන්න එපා. ඒකයි අපි උත්තර දෙන්නේ. මේ ටික මම අනේ හිතේ ඉඳලා කිවන්න යට පටන් ගන්න මේ අද විතරයි. ඉතින් ඒ අනුව බලනකොට මම හිතනවා ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ නිසා අපි සතිವಾರය ආරම්භ කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා ලිඛිත ප්‍රශ්න වලින් අපිට සතිವಾರය ආරම්භ කළ දෙන විදිහට අපි වැඩමුළු නායකත්වයට මතක් කරමු. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. අද දින නේවාසික භාවනා වැඩසටහනේ ලිඛිත ප්‍රශ්න 10ක් ලැබිලා තියෙනවා. වාචික ප්‍රශ්න 1ක් තියෙනවා. Zoom තාක්ෂණයෙන් ප්‍රශ්න 3ක් තියෙනවා ස්වාමීන් වහන්සේ. පළවෙනි කමඨහන් වාර්තා ඉදිරිපත් කිරීමට ඔබ වහන්සේගෙන් අවසර. පළවෙනි ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්සේ. මෙය මාගේ පළමු භාවනා වැඩසටහනයි. මින් පෙර භාවනා කර නොමැත. පර්යංක භාවනාව. ප්‍රථමයෙන් මා ඉඳගෙන සිටින ඉරියව්ව දෙස බලා සිටියෙමි. පිටුපස පෙදෙස පොළවේ ස්පර්ශයෙන් හා වලලුකර පෙදෙස පොළවේ ස්පර්ශයෙන් මා ඉරියව්ව හඳුනා ගතිමි. ඉරියව්ව මා දැන් මෙතන ඉඳගෙන සිටිමි. මෙනෙහි කරමින් ගත කළ හැක්කේ විනාඩි 5ක් 10ක් පමණි. දන හිසේ වේදනාවක් පැමිණීමෙන් ඉදිරියට යාමට නොහැකි විය. තවද පර්යංකයේ විනාඩි 10ක් 15ක් මෙසේ ගත කරන විට පාද දෙකම හිරිවැටි වේදනා දැනේ. පර්යංකයේදී බාධා පැමිණෙන්නේ ශබ්ද වලිනි. සිතවිලි වල බලපෑම බොහෝ විට ශූන්‍යය. පර්යංකයේ ඉහත බාධාවෙන් මිදෙන්නේ කෙසේද? සක්මන් භාවනාව. සක්මනේහි යෙදුනේ වම දකුණ ලෙස මනසිකාර කරමිනි. වම් පාදයේ පොළවේහි ගැටි දැනෙන රළු ගතියෙන් වම හැඳිනුවෙමි. දකුණු පාදයේ ගැටි රළු ගතිය දැනෙන විට දකුණ හැඳිනුවෙමි. පැය භාගයක් පමණ යන විට මත් ගතියක් මෙන් දැනුනි. නැවත එම මත් ගතියෙන් මිදෙන බවකුත් දැනුනි. ඒ බව වටහා ගත්තේ නැවතත් ප්‍රබෝධමත් ගතියක් ආ විටය. වම් පාදයේ තබන විට මුලින්ම විලුඹත් එහා සමගම පාදයේ ඉදිරි පෙදෙසත් පොළවේහි ස්පර්ශ වෙන රිද්මය හඳුනාගත හැක. පාදවල ඇඟිලි වලින් පොළව අල්ලා ගන්නාක් මෙන් දසුණක් නිරීක්ෂණය විය. එහා සමගම පාදවල නාලියද පීඩනයකට ලක් වෙන බව දැකගත හැකි විය. සක්මනේදී ශබ්ද වලින් බාධා ශූන්‍යය. තිබුණත් ඉක්මනින්ම මූල කර්මස්ථානයට නැවත පැමිණෙයි. සක්මනේ බලපෑම ඇත්තේ විටින් විට සිටිවිලි වලිනි. ඉදිරියට යාමට අනුකම්පාවෙන් කරුණු පහදා දෙන්න. තෙරුවන් සරණයි. ඔව් මේකට එකක් මට කියන දෙයක් තියෙනවා. අනිත් එක එළියෙපෙකන අත උසන්න කැමති නම් ප්‍රශ්නයක් අහලා තව සභාව පිරිසුදු කරන්න පුළුවන්. එළියෙපෙකන අත උසන්න කැමති උනා එන්න වෙතින්නේ. මේ ඒ අතරමැද කියන්න තියෙන්නේ පිට කියනවා සක්මනේදී හිත ආපහු අරමුණට ගත්තයි කියලා ලියලා තියෙනවා. ඉතින් ඒක පිට ගියේ හිත නැවත අරමුණට ගත්තේ මොකක් දැකලාද කොහොමද දන්නේ තමන්ගේ හිත එන්නේ මෙතෙන් එන්නේ. තමන්ගේ හිත නැවත සක්මන්ට ආවා කියන කාරණාව ලියවෙනවනම් වඩා හොඳයි. ඉතින් පුද්ගලයා ඉන්න නිසා අපි අහමු ප්‍රශ්නයක්. මම මේ කතා කරන සක්මන ගැන අන්තිම වාක්‍යෙ ඉස්සෙල්ලා වාක්‍ය කියවන්නකො. සක්මනේ සක්මනේදී ශබ්ද වලින් බාධා ශූන්‍ය තිබුණා. ඊට ඉස්සෙල්ලා ඒහා සමගම පාදවල නාලියද පීඩනයට ලක් වෙන බව දැකගත හැකිය. ඊටත් ඉස්සෙල්ලා වාක්‍ය. වම් ඇඟිලි වලින් පොළව අල්ලා ගන්නාක් මෙන් දසුණක් නිරීක්ෂණය විය. වම් පාදයේ තබන විට මුලින්ම විලුඹත් එහා සමගම පාදයේ ඉදිරි පෙදෙසත් පොළවේ ස්පර්ශ වන රිද්මය හඳුනාගත හැක. නෑ හිත පිට යනවා මං ආපහු හිත ගත්තා කියලා වාක්‍යයක් තියෙනවා. භාවනාව මත්ගතියෙන් මිදෙන බවකුත් දැනෙනි. ඒ බව වටහා ගත්තේ නැවතත් ප්‍රබෝධමත් ගතියක් ආ විටය. නෑ. ඒක හොඳයි. ඒක ලියලා තියෙන විදිහ හරි. නමුත් ඒක තැනක තියෙනවා මගේ හිත පිට ගියා. පිට ගියාට පස්සේ මගේ හිත නැවත මගේ සක්මන්ට ගන්න පුළුවන් වුණා කියලා. ඉතින් අන්නේ ගන්න පුළුවන් වෙච්ච බව ගත්තේ මොකක් නිසාද පිට ගිය බව දැනගත්තේ මොකක් නිසාද අරමුණට ආයේ දැනගත්තේ කියන කාරණාව ලියනවනම් හරි වටිනවා. දැන් විශේෂයෙන් මම අවධානය යොමු කරන්නේ මුල් කොටසට ආධුනිකයෙක් වශයෙන් ලියලා තියෙන විදිහ හරි ෂෝක්. ඒකෙදී කියනවා මට අමාරු තියෙනවා, කොන්දේ අමාරු තියෙනවා, නිදිමත වගේ අමාරුවක් තියෙනවා, සද්ද අමාරු නැහැ කියලා. ඉතින් අමාරු නිසා විනාඩි 5කට වැඩිය අරමුණේ හිත පවත්වාගෙන ඉන්න බැරි වෙලා කියලා.
ඉස්සලා මේ සක්මන ගැන. ඉතින් එතකොට මේ අමාරු තියෙන වෙලාවේ සහ අරමුණේ ඉන්න වෙලාවේදී කියන්නේ කොන්දේ අමාරු වෙනවා, දණිය අමාරු වෙනවා. ඒ වෙලාවයි අරමුණේ ඉන්න එකේ කොයි එකේද වැඩි සතිය තියෙනවා කියලා හිතන්නේ. අරමුණේ ඉන්නකොටද අමාරුවේ ඉන්නකොටද? මයිකේට කතා කරනවා. මුල් අරමුණේ ඉන්නකොට එතකොට මේ වෙලාවට කොන්දේ අමාරුවක් තියෙනවා, මේකට කොන්දේ අමාරුවක්, කකුලේ අමාරුවක් තියෙනවා, මේ වෙලාවට මේ හිත ඇවිසිලා කියලා දැනගන්නේ කවුද? ඒ වෙලාවට කියන්නේ මම දැන් ඉඳගෙන මේ වෙලාවේ මෙහෙම ඉන්නවා කියලා හිතාගෙන ඉන්නකොට මේ මෙනෙහි කරනකොට දණහිසේ වේදනාවක් මට දැනෙනවා. අද මම කියන්නේ දණහිසේ වේදනාවක් ආව. දැන් ඒකට දන්නවනේ මම ඉඳගෙන ඉන්නේ නෙවෙයි කියලා. ඒකට මේ දණහිසේ වේදනාව දැනෙන එක සතියද අසතියද? ඒක මට එකපාරම දැනෙනවා මං හිතනවා ඒක සතිය කියලා. ඒකට මාත් එකඟයි. නමුත් ඉස්සලා කිව්වේ ඒ වෙලාවේ සතිය නැහැ කියලා. ඉතින් මේ මම සභාවට මේක මතක් කරනවා. මම දිගටම අන්තිම දවසේ වෙනකන් කමඨාන් සුද්ධ කරනකොට මතක් කරනවා. මේ බාධාවක් ආපුවම සතිය වැඩි වෙනවද අඩු වෙනවද කියලා මතක් බලන්න. ඉතින් ඒක නතර කරන්න අහනවා ඊට පස්සේ. ඒ කියන්නේ සතිය වැඩි වෙන එක නතර කරන්නයි අහන්නේ. බාධා වෙනකොට විතරයි සතිය වැඩෙන්නේ. අනික වලට සතිය තියෙනවා. ඉතින් ඒ නිසා අපි සතිය පట్టල කරලා දීලා කැඩෙන හැටි බලනකොට දනිස් වේදනාවල් එනවා, කොන්ද වේදනාවල් එනවා, ශබ්ද ඇහෙනවා. ඒ හැම වෙලාවෙදීම අපේ අවධානය, අපේ සතිය, අපේ එළඹ සිට ගතිය වැඩි වෙනවද අඩු වෙනවද කියන එක හොඳට නිරීක්ෂණය කරන්න. මොකද වයස 5 පොඩි ගෑනු දරුවෙකුට මේක කිව්වහම තේරෙනවා. ඒ වෙනතු මේ අමාරු දුෂ්කර වැඩක් නෙමෙයි මම මේ කියන්නේ. ඒ දැනකොටත් ඒගොල්ලොත් පොඩ්ඩක් දෙපර බාලා කියනවා. ඒ ලාට මට අවධානය හොඳටම තියෙනවා. මොකද මේ කොන්දේ අමාරුනේ. මේ සද්දනේ. මේ දණිය අමාරුවනේ. ඊට පස්සේ ආයෙක නැතර කරන්න අහන්න ඕනේ නැහැ. ඒ වෙලාවේ තමයි හොඳටම සතිය තියෙන්නේ. ඉතින් ඒ නිසා කාරණා දෙකක් මම හිත ගොඩක් වෙලා ගන්න බෑ. ගොඩක් ප්‍රශ්න තියෙන නිසා දෙක තමයි මේ පිටගියේ හිත නැවත ආවයි කියලා වාක්‍යයක් තියෙනවා. ඒ වාක්‍ය හොයා ගන්න බැරි වුණා. අන්න තිබුණත් ඉක්මනින් මූල කර්මස්ථානයේ නැවත පැමිණේ. කොහෙද තිබුණත්ද? ශබ්ද සක්මනේදී ශබ්ද වලින් බාධා ශූන්‍යය තිබුණත් ඉක්මනින් මූල කර්මස්ථානයේ නැවත පැමිණේ. කොහොමද දන්නේ දැන් මූල කර්මස්ථානට ආවයි කියන තමයි මගේ ප්‍රශ්නේ තියෙන්නේ. මයික්යක් අතේ තියෙනවා. පාද ස්පර්ශයෙන් තමයි. ඒ කියන්නේ දකුණු. ඒක නොලියන නිසා තමයි මේ ඔක්කොම කරදරේ. ආපහු මූල කර්මස්ථානට ආවයි කිව්වේ නැතත් කමන්නේ මට ඒ සද්ද තියෙද්දිම මට මම දකුණු කකුල දැනගන්න පුළුවන් කියලා කිව්වනම් ආධුනිකයෙක් කියලා මං කියන්නේ නැහැ. මං කියන සංසාරේ භාවනා කරපු කෙනෙක් කියලා. ඒකයි අපි මතු කරලා දෙන්නේ. මෙතෙදි පින් කරන දෙන්නෙත් නැහැ. ඔයගොල්ලන්ට භාවනා කරන්න දෙන්නෙත් නැහැ අපි මෙතන. පින්නන ඔයගොල්ලෝ කොහොමදත් දන්නේ එකක් මේ තියෙන්නේ. ඔයගොල්ලෝ නැහැ කියන්නේ උත්සාහ කරන්නේ. දවස පුරාම නැහැ කියනවා. මේක අපි කියන තියෙනවා. පිට ගියේ හිත නැවත ආවුවා දැනගත්තේ කොහොමද කියන වාක්‍යය කියන්න පුළුවන් නම් මේ ආදුනිකයෙක් පළවෙනි දවසේ මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ වුණත් ඉතින් යොමු කරන්න පුළුවන් වෙච්ච එක ගැන ඒකට නැගිටලා ඇවිල්ලා වතන වාඩි වෙච්ච එක ගැන මම ස්තුතිවන්ත වෙනවා. අනිත් හැම කෙනෙකුම මතක තියාගන්න හිත පිට ගියොත් අනිවාර්යයෙන්ම හිත අපව වෙනවා. ඕක වාර්තා වෙච්ච දවසේ භාවනා 50ක් ඉවරයි. ඒක වාර්තා කරගන්න බැරි අපිට ලැබිලා තියෙන අධ්‍යාපන ක්‍රමේ වැරදි. අපේ දෙමාපියෝ අපේ නොම ගැවලා තියෙනවා. අපේ ගුරුවරු අපේ නොම ගැවලා තියෙනවා. අපේ කුල දේවතාවෝ අපේ නොම ගැවලා තියෙනවා. ඒකට ප්‍රශ්නයක් නැහැ. කිසිම ප්‍රශ්නයක් නැහැ. හිත පිට ගියානේ අපව ආවනේ. ආපුව දැනගත්තේ කොහොමද කියලා කාරණාව කියන්න පුළුවන් නම් අපි මේ මහන්සියන වැඩමුළුව අදම සාතිකයක් දෙන්න පුළුවන් 150ක් සාර්ථකයි කියලා. ඒ කියන කාරණාව වැටුණාද? මොකද්ද වැටුනේ? හිත පිට ගියපුවා මේ හිත පිට ගියේ මොකක් නිසාද ආපහු මූල කර්මස්ථානයේ ආවේ කොහොමද කියලා සටහන් කරන්න පුළුවන් නම් ඔව් ඒක මම මේ දෙන්න මුළු සභාව වෙනුවෙන් මම මේ උපතමන්ත ඇවිලා ගත්තේ. අනික් කට්ටිය ලියනකොට අමාරුවක් ආවන හොඳට බලන්න සතිය වැඩි වෙනවද අඩු වෙනවද කියලා. 1 2 එimhe අමාරුව හිත පිට ගිහිල්ලා ආපහු ආවට පස්සේ ආපු බව දන්නේ කොහොමද කියලා දැන දෙන්න කියලා අපි යනවා ඊගා ප්‍රශ්නෙට. බොහොම පිං සිද්ධ වෙනවා ආවට. ගරු ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව වැලිමලුවේ පළමුව කීපවරක් ඉහළ පහළ ඇවිද ඊළඟට අත් දෙක පසුපසින් බැඳගෙන වම දකුණ ලෙස මෙනෙහි කරමින් ගමන් කළෙමි. සිරුරේ බර එක් එක් පාදයට දැනෙන අයුරුද පාද වැලිවල ගැටෙන විට දැනෙන රළු ගතියද වින්දෙමි. පාදයේ විලුඹ කොට්ටය ඇඟිලි වැලි වල ගැටෙන විට ඇතිවන ශබ්දයද දැනෙන වේදනාද වින්දෙමි. පාදයේ සමහර ස්ථාන පොළවේ නොඅදින බවද දැනින. සිරුරේ බර දකුණු පායට වඩා වම් පාදයට දැනුනි. දකුණු පාය ඇද්දෙනවා වාගේ දැනුනේ.
අවට කුරුළු හඬ වාහන හඬ ඇසුනද ඒ සතිමත් බවට බාධාවක් නොවින. මෙසේ ඊතා සැහැල්ලුවෙන් හා සැනසille පැයක් පමණ සක්මනෙහි යෙදුණෙමි. පර්යංක භාවනාව. සක්මනට පසු පර්යංකයට වාඩි වීමි. සිරුරේ ඉහළ කොටස ඍජුව තබාගෙන පහළ කොටස සැහැල්ලු වන ලෙස තබාගෙන මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා බව මෙනෙහි කළෙමි. ශරීරයේ කොටස් පවතින ආකාරයට හිත යොදා ටික වේලාවකට පසු ආනාපානයට සිත යොමු කළෙමි. වායු ධාරාවක් ලෙස නාසයට ඇතුළු වී ඇතුළත බිත්තිය ස්පර්ශවන ආකාරයද නැවත පිටවන විට එම බිත්තේ ස්පර්ශවන අයුරු දත්වින්දෙමි. ආශ්වාසයේ සිසිල් බවකුත් ඊට සාපේක්ෂව ප්‍රාශ්වාසයේ උණුසුම් බවකුත් දැනුනි. බොහෝ ආශ්වාස ප්‍රාශ්වාස කෙටි වූද සමහර ඒවා දීර්ඝ බවද දැනුනි. ආශ්වාසයේ ප්‍රාශ්වාසයෙන් වෙන්කර හඳුනාගත හැකි විය. වරින් වර සිතවිලි බාධා කළද ඒවායේ අනිත්‍ය බව මෙනෙහි කර නැවත ආනාපානයට සිත යෙදුවෙමි. මෙසේ පැයක් පමණ ගත කළෙමි. උදේ දාණය වැළඳීමේදී සතියෙන් ඇඟිලි යොදා ආහාර මිශ්‍ර කිරීම, මුඛය තුලදී සිදුවන ක්‍රියාවලිය, රස දැනෙන ආකාරය, ගිලෙන ආකාරය, එයින් පසුව නැවත ඊළඟ පිඩුව සැකසූ අයුරු ඊටමත් සතිමත්ව කිරීමට උත්සාහ ගතිමි. මාගේ භාවනාව තව තවත් දියුණු කර ගැනීමට උපදෙස් ලැබේවා. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. වාර්තාව හොඳයි. ඒකෙත් අර ආනාපානට නැවත හිත ගත්තා කියන එකේ පරියංග භාවනාව විස්තර කරලා තියෙනවා. ගත්ත බව තහවුරු කරලා කියන්නේ. ගත්ත බව දැනගත්තේ වම් නාස්පුඩුවේ සීතලක් දැනෙනවා. දකුණු නාස්පුඩුවේ ඇතුලේ දැනෙන මොකක් හරි හිත නැවත ගෙදෙට්ට ආපු බවට ඒ ලකුණ කියන්න දන්නවනම් ඉතින් මම නැවතත් කියනවා භාවනාව 150ක් ඉවරයි. ඒ විතරක් නෙවෙයි ඒ ජවනිකා සිදුවෙච්ච කෙලෙස් සේරමත් ඉවරයි කියලා සාතිකයක් දෙන්න පුළුවන්. තමන්ගේ තුලින් සිදුවෙන කෙලෙස් එතනම දිට ධම්ම වේදිනිය වශයෙන්ම ගෙවලා දාන්න පුළුවන්. ඉතින් ඒක ඉදිරිපත් කරන එකේ ලොකු වටිනාකමක් තියෙනවා. තමන්ට තේනවා මේ කිසිම පවකින් අපි කෙලසිලා නැහැ. ඒක සුද්ධ කරන්න පුළුවන්. ඉතින් උදේ ඉඳලා හැන්ද වෙනකන් සුද්ධ කළා නැහැ කියලා අඬ ඉන්න පුළුවන්. ඉතින් අඬ ඉන්න වෙනුවට ඔය සුද්ධ කරන ක්‍රමේ තමයි හිතට ගියාට කමන්නේ. හිත නැවත එන එකත් සිද්ධ වෙනවා. ඒකත් පරීක්ෂා කරලා බලන්න. අබව දන්නේ කොහොමද කියන එකත් වාර්තා කරන්න. එතකොට ওই වාර්තාව රෙඩි ගොඩාක් තෙදවත් වෙනවා. අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ගරුතර ස්වාමීන් වහන්ස මම නේවාසික භාවනා වැඩසටහනකට සහභාගී වන පළමු අවස්ථාව මෙයයි. පර්යංක භාවනාවේ ආනාපාන සති භාවනාව නියැලීමේදී සිත වරින් වර වෙනත් අරමුණු කරා යාම නිසා සිත එක්තැන් කර ගැනීමට අපහසු විය. උපදේශක් පතමි. අපි මේ මූලික උපදේශ පන්තියට අහුම්කම් දෙන්න හිත එක්තැන් කිරීමක් කිසිසේත්ම වඩාවෙන්නේ බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ නිසා මේක නට හොඳම වැඩේ මම මේ කිව්වට පස්සේ ආයෙසරයක් වෙලාවක් අරගෙන මූලික උපදේශ පන්තියට අහුම්කම් දෙන්න. ඒක දැන් කරන්න බැරි බව දන්නවනේ බැරි බව දන්න එක තමයි සතිය කියන්නේ. ඒකට මට කරන්න දෙයක් නැහැ. ඒ නිසා මේ හිතේක තැන් කර ගැනීමයි සතියයි කියන දෙකක් බවයි මම මේ කියන්නේ. ඒක අමාරුයි පිළිගන්න අමාරුයි මම දන්නවා. ඒක නිසා හිතේක තැන් කරන්න බැරි නම් බැරි බව දැනගෙන දිගට කරන්න පුළුවන් නම් රහත් තමයි. ඒකයි මහානකම කියන්නේ. ඒකයි තපස කියලා කියන්නේ. ඒකයි වීර්යය කියන්නේ. හිතේක තැන් වෙනවනේ ඉතින් බීප මනුස්සයත් ඔය ඉන්නේ කරබන කඩු කුඩු ගම්මිනියත් ඔය ඉන්නේ. ඒකේ භාවනාවක් නැහැ. හිතේක කරන්න බැරි වෙලාවෙදීෙද්දිත් මේක දිගට කරනකොට පෞරුෂත්වයක් තියෙනවා. ඒක ශ්‍රද්ධාවක් තියෙනවා. ඒක වීර්යයක් තියෙනවා. ඒක සතියක් තියෙනවා. ඒක සමාධියක් තියෙනවා. ඒක ප්‍රඥාවක් තියෙනවා. ඒ නිසා ඒතියෙදි කරගෙන යන්න පුළුවන් නම් අපි එලවන්නේ නැහැ රිට්‍රීට් එකේ. නැත්තම් කණ්ඩ දෙයක් ගහලා එලවනවා. මේ සාප්පුවේ නෑ හිතේක තැන් කරනවා. මේ සාප්පුවේ තියෙන්නේ සතිය විතරයි. ඉතින් මේකට එන්න සාප්පුව සතිය ගෙනියන්න හිතේක තැන් කර ගැනීමක් මෙහෙ උගන්නන්නේ නැහැ. ඒක වෙන්න ඉඩ තියෙනවා. ඒක තරහක් වෙන්නෙත් නැහැ අපි. නමුත් මේ උගන්වන්නේ සතිය. ඒක ඉස්ලාම් දාර්ශනික මට පිරිසුදු කළ දෙන්න ලැබෙන කෙන සතුට වෙනවා. ඒක දිගට කරලා බලන්න හිතේක තැන් වෙන්නේ නැති වෙලාවේදී වික්කිත්තං වා චිත්තං වික්කිත්තං චිත්තං චපජානාති. හිතේ තැන් වෙලාවේදී කියනවා සංකිත්තං වා චිත්තං සංකිත්තං චිත්තං චපජානාති. ඔය දෙකම දැන ගැනීමයි සතිය කියලා අපි යනවා ඊගා ප්‍රශ්නෙට. සක්මන් භාවනාව මම සක්මන් කළේ වැලි පොළවේය. එවිට මට දැනුනේ සීතල බවක්ය. මාගේ වම් පාදය ඇගේ කර දැනුනි. මා සක්මන් කරන විට රිලව් කෑගස්සන දෙයට හිත පිට ගියේය. මා සිත පිට ගියා කියලා දැනගත්තේ යටිපතුලේ සීතල බව නැති වුණාම මා ආයෙත් සිත එක්තැන් කරගෙන භාවනා කළේය. මා සිත ආවා කියලා දැනගත්තේ යටිපතුලට සීතල දැනුන විට.
පර්යංක භාවනාව. මා ඉඳගත්තට පසු පපුව ඉස්සෙනවා පහත් වෙනවා දැනුණා. උරහිස ඉස්සෙනවා පහත් වෙනවා දැනුණා. විනාඩි 5ක් පමණ එසේ කරන්නට පුළුවන් වුණා. පසුව ශබ්දවලට සිත ගියා. නැවත දෙපා වලට වේදනා දැනුණ නිසා සිත කයට ආවා. නැවත පපුව ඉස්සෙනවා පහත් වෙනවා දැනුණා. මේට සබ්දානන්ද හිමි. ඔය ඒකදී මේ හිත පිට ගියා සක්මණේදී ඊට පස්සේ ආව දන්නවා කකුලට ඇවිදින ස්ප්‍රොස්ටේ තියෙන සීතල දැනෙනවා. සක්මන් කරන පරියන්කේ ඉන්නකොටත් හිත පිට යනවා. නැවතත් කකුලේ වේදනාව නිසා හෝ කයට හිතේනවා. ඒ ආවට පස්සේ ආයෙසරයක් අර කැමති නම් කකුල වේදනාවෙම ඉන්න නැත්නම් ආනපනෙට යන්න පුළුවන්. නිසා හිත පිට ගියොත් අනිවාර්යයෙන්ම එනවමයි. ඒක පිළිබඳව ආයේ මේ භාවනා කරන්න බෞද්ධෙක් වෙන්න, පැවිදි වෙන්න, සිල් සමාදන් වෙන්න ඕනේ නැහැ. ඉතින් ඒක දන්නේ නැතිකම තමයි පෘථග්ජනකම කියලා කියන්නේ. ඒකවත් දන්නේ නැහැ. අවුරුදු 100ක් විතර ජීවත් වෙනවා. හිත පිට යනවා කිය චෝදනා කර කර ඉන්නවා. හැම වෙලාවෙම ආපහු එන එක පොඩ්ඩක් බලන්න. බලපුවාම මේ ලකුණු වලින් කියන්න පුළුවන්. ආපුව දන්නේ මට කකුල වේදනාවක් දැනෙනවා. මට කකුලේ සීතල දැනෙනවා. ඉතින් මේ කාරණාව හෙලි කරන එක මේ රචනා ශිල්පයේ තියෙන උත්කෘෂ්ඨම අවස්ථාව. ඉතින් මේක භික්ෂුන් වහන්සේලා තේරුම් ගන්නවා නම් ලංකාවේ ඉන්න ඉතින් ලංකාව දිනු කරනවා කියන එක එච්චර අමාරු නෑ. ඒ වෙනතු වෙන දේවල් නම් භික්ෂුන් වහන්සේලා හෝ භික්ෂුණීන් වහන්සේලා හෝ ගියත් හෝ පැවිදි පිරිමි ගෑනු වෙන දේවල් හොයනවා නම් ඒ දේ අනිවාර්යයෙන්ම හම්බ වෙනවා. හැබැයි ඒක කක්කා. ඉල්ලන දෙන ෂුවර් එකටම හම්බ වෙනවා. හැබැයි කක්කා. මේක තමයි අවශ්‍ය කරන්නේ. නිසා තවදුරටත් භාවනා කරලා මේ වගේ වාර්තා ලියන්න ලැබේවා කියලා අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාව නිවැරදි කරගත හැකි නමුදු පර්යංක භාවනාව කරන විටදී පාවෙන ගතියක් නිදිමතක් ඇතිවේ. තවද සක්මන් භාවනාව කරනවාට වඩා වැඩි බාධක ප්‍රමාණයක් පර්යංක භාවනාවේදී ඉස්මතු වේ. වීර්යයෙන් යුතුව පර්යංක භාවනාව වඩන්න කටයුතු කරන විට විවිධ බාහිර දේවල් සිහියට පැමිණේ. යම් දෙයක හොඳ යම් දෙයක නරක අතීතයේ දේවල් සහ තර්ක කරන ඇතැම් සිතිවිලි සිතට පැමිණේ. මොළයට යන ඔක්සිජන් වාත ප්‍රමාණය අඩුවීමක්ද. ඔක්සිජන් අඩු වෙලා නැති අපි ඔක්සිජන් සිලින්ඩර් එකක් ගෙනත් දෙන්නම්. ඔක්සිජන් දෙන්න පුළුවන්. ඉතින් ඒක නෙවෙයි මේ අර උදානියම් කරන්න ඕනලා තියෙන එකේ රචනයේ මුල් කොටසට අයේ භාවනා කරනකොට මේ සක්මනට වැඩි පරියන්කය හොඳ නැහැ කියන. ඒ නිසා මුළු රචනෙම අපි නැවත ලිව්වනම් භාවනා කියන වචනේ කපලා සතිමත් වෙනවයි කියලා. ඒකට ඉතින් හරි කාලයක් ඇයි ලංකාවේ මිනිස්සුන්ට ඔක් කරන්න. භාවනා කියන වචනේ කුණු හarpයක් වෙලා තියෙනවා. ඒ නිසා ආදරේ වගේ දෙයයන්ාන්තේ වගේ පටලවා ගත්ත වචනයක්. භාවනා කියපු ගමන් කියන දේ ඔක්කොම පැටලෙනවා. ඒ වෙනුවට අපි පොඩ්ඩරුවන්ට උගන්වන්නේ ඇවිදිනුට සතිය පිහිටවීම සහ ඉඳගෙන සතිය පිහිටවීම. ඉතින් ඉඳගෙන සතිය පිහිටනකොට වැඩි බාධාවක් හම්බ වෙනවා නම් වැඩියක් සතිය තියෙන්නේ ඉඳගෙන තමයි. සක්මනේදී මුකුත් නැතුව යනවා නම් ඒක නිකන් ඇල්ලතර බොන්නා වගේ. පරියන්කේදී හුඟක් බාධා තියෙනවා. ඒ හැම බාධාවකදීම සතිය තියෙනවා. ඉතින් ඒ ටික ලස්සනට ආදරෙන් ලියන්න පුළුවන් නම් ওই දුක පැමිණි දුක පැණි රහක් වෙනවා. ඒ නිසා මේ රචනය ආපහු දෙන්න එළියපෙකනට ලැබෙන්න සලසන්න ওই භාවනා කියන වචනේ කපන්න. කපලා සතිය කියන වචනේ දාන්න. දාලිවල බණ්ඩ ආයෙ කියවලා මොනවද මේ භාවනා කියන වචනේ දාපුවම අපිට වෙන කුණු හරපේ කියලා. අපිට සිද්ධ වෙන කක්කා මොකක්ද කියලා ඒක අයින් කරලා සතිය දාන්න. එතකොට කතෝලිකයටත් ලියන්න පුළුවන්, මුස්ලිම් අයටත් ලියන්න පුළුවන්, පැවිදි අයට අප ඕන කෙනෙකුට ලියතයි. මේ භාවනා කියන වචනේ තමයි ගොඩක් අපිට අර අප්‍රත්‍ය වෙන්නේ. ප්‍රත්‍ය වෙන්නේ ඇලර්ජික් වෙනවා කියලා තියෙන්නේ. ඒ නිසා දෙකටම සමහිත යොදන්න රචනයේ ලියන හැටි විතරක් භාවනා වෙනුවට සතිය යොදලා කියලා යොදන්ට කියලා අපි යනවා ඊගාවෙ. සක්මන් භාවනාව ගරු ස්වාමින් වහන්සේ මම සක්මන් කළේ ලනු පැදුරේය. මාගේ දෙපා වලට තද බවක් හා ගොරෝසු බවක් දැනුනි. මේ බව මෙනෙහි කරමින් සක්මන් කළේය. එහෙත් යම්කිසි ශබ්දයක් ඇසී මාගේ සක්මන කැඩුනේය. යලිත් වම දකුණ බලමින් සක්මන් කළේය. පර්යංක භාවනාව මා පර්යංකය කරන විට නිින්ද ගියේය. එම නිසා නිසි ලෙස කිසිවක් පර්යංකය කිරීමට සිත් නොවිය. අවසන්. ඔයකේ සක්මනේදී පිට ගියා ආපහු සක්මන්ට යෙදුණයි කියලා තියෙනවා. දැන් සක්මනේ යෙදුණ මොනවද වැටුනේ කියලා ලියලා නැහැ. ඒක තමයි අපේ සිංහලයේ තියෙන දුර්ලභම. මේ විචි දේ ලියන්නේ නැහැ. ඉතින් ඒක කවදාකවත් සාජාසයෙන්
උපත්යෙන් කාටවත් ලැබෙන්නේ නැහැ. ඒක උගන්වන එක තමයි අපි මේ මුළු දවස පුරාම කරන්නේ. යම් කිසි කෙනෙක් ඉන්න මෙතන ඉන්න 50ක් ඉන්න සෙනගේ එක්කෙනෙක් හරි ඒක දන්නේ නැති වුණා නම් ඒක තන්නේ කර ගුරුනාංශික වැරද්ද. කිසිසේත්ම ගෝලයාගේ වැරද්දක් නෙවෙයි. ඒ දේ ලියන්න තමයි මේ උගන්වන්නේ. පිට ගියා අපව ආවා කොහොමද දන්නේ? අබ්බව කියනවා. මොකෙන් දන්නේ කියලා ලියලා. ඒක ලියන්නයි මම මේ භාවනා කරන්න කියලා ඒ පෙළඹුමෙන් ඒ එළඹුමෙන් ඒ සූදානම් ශරීරයෙන් ගියා නම් භාවනාවට ඒත් ඇති. භාවනා කරන්න කියලා වෙන අභිඥාවක්වත් විසසනා ඥානවත් ධ්‍යානවත් බලාපොරොත්තු වෙන්න එපා. ඕක දන්නවනම් එච්චරයි. ඉතින් ඒක දක්කනාසුලට භාවනා කරන්න යනවාට කියන්නේ සූදානම් ශරීරය කියලා. මේ ලොකු සාහිත්‍ය කියනවා කොයි එකට වුණත් වෙන්න පුළුවන් කියන අදහසින් යනවනම් කොයි එක වුණත් ලියනවා මිසක් ඇයි මෙහෙම වෙන්නේ කියලා අහන්නේ නැහැ. එහෙම ආන්න අයිතියක් අපිට නැහැ. ඒ නිසා ඒක ලියවිලා තියෙන එක පොඩ්ඩක් සකස් කරනවා කියන්නේ කොහොමද ආවේ අපබව කොහොමද තහවුරු කරගන්නේ කියන එක ලියන්න. ඉදිරියටත් තමයි භාවනා කරන වෙලාවට මතක් කරන්න. එතකොට අපි පුළුවන් විදිහට මේක පිළිතුරු කරගෙන යන් අනික අහගෙන ඉන්නටත් ඒක උත්තරයක් වේවා කියලා අපි යනවා ඊගා ප්‍රශ්නෙට. තෙරුවන් සරණයි. මා වසරක පමණ කාලයක් සිට සතිය වැඩිීමේ භාවනාව ආරම්භ කර ඇත. සක්මන් භාවනාව සහ පර්යංක භාවනාවන්හි අද දිනවන විට ප්‍රතිඵල ලියමි. සතිය ප්‍රගුණ කිරීමේදී කම්පන චංචල හොඳින් නිරීක්ෂණ කරමින් ඉදිරියට සතිය වැඩුවෙමි. කලක් සතිය වැඩන විට හිස මුදුනත් ඇතුළතින් පිරිමැද හිසෙන් ඉහළට කේතුවක හැඩයට ඉහළට යයි. ඇදී යයි. කේතුවේහි ශීර්ෂයේහි බොහෝ වේලා රැඳී සිට හෙමින් පහළට එයි. හිසෙන් ඉහළට ශක්තිය කිරණමෙන් අවකාශයට මුදා හරි. පසු කාලීනව වම් කනෙන් ශක්තිය මුදා හැරීම දිගටම සිදුවිය. බට ඇතුළතින් කලඹවා බඩෙහි ඇති සියල්ල මුඛයෙන් එළියට එන්නාක්සේ දැනුනි. එහෙත් ද්‍රව්‍යමය දෙයක් නැත. බඩෙහි සියුම් විදුලි සැරයක්සේ නිතරම දැනේ. හිස් කබල වටේම ඇතුළට ඊටාම සියුම් සිසිල් දිය දහරක්සේ ඇතුළට ගලා යයි. ඔළුව මැදින් ඊටා කුඩාවට මල්පෙති පිපෙන්නාක්සේ දැනේ. හිස මුදුනේ සඳ පළුවක් හැඩයට උඩට තෙරපමින් හිසෙන් එළියට ශක්තිය පිටවෙයි. කිරණමෙන් යටිපතුලෙන්ද රස්නේ පිටවෙයි. සක්මන හා පර්යංකය අවස්ථා දෙකේදීම කනෙන් ශක්තිය කිරණ පිටවන විට හෙමින් පිට වී නැති වී යයි. දැන් නිරීක්ෂණය කිරීමට කිසිම දෙයක් නැත. හිත දෙස ඔහේ බලා සිටිමි. සිටිවිලි එයි. ගැටීමක්ද නැත. අවසානයි සම්. ඔය මේ තියෙන විස්තර ටික ඔය ශරීරාංග ටික අයින් කරුවා නම් ඔය රචනයේ කම්පන චංචල ගලන ගති බැගිරෙන ගති තේරෙනවා. ඉතින් අපි මේක ඉස්මුදුනේ තියෙන මේක කනේ තියෙන මේක බඩේ තියෙන මේක නාහේ තියෙන කිව්වම ලෙඩ රෝග රවලට. ඒතර ස්පෙෂලිස්ට්ලා පොලිමක් එයි. ඔකට ENT හම්බෙන්න ඕනකට බඩ පරීක්ෂා කරන්න ඕනක හෘද වස්තු පරීක්ෂා කරන්න ඕනේ කොයිස කබල පරීක්ෂා කරන්න ඕනේ කියලා ඔය ජරා જાතිය එනවා පිටිපස්සේ. නේ මේ කම්පන චංචල. මගේ තියෙන කම්පන චංචල ටික කොච්චරම තමයි දුක දෙන්නේ. කාගේ කම්පන චංචලයක් තිබ්බත් අපිට දුක දෙන්නේ නැහැ. මේ කම්පන චංචල ටික මගේ කියාගත්ත එකයි ඉතින් අනිවාර්යයෙන්ම දුකේ ඉන්නේ. ඔක ශරීරාංග අයින් කරලා කම්පන චංචල බannවට කියනවා ධාතු මනසිකාරය කියලා. මේ තෙරපෙන ගති, මේ පිපෙන ගති, මේ ඇකිලෙන ගති, මේ ගලන ගති එච්චරයි. ඒක නැති වෙලාවක් තියෙන බෑන්ඩ භාවනා කරත් නැතත්. ඕක නැති වෙලාවක් තියෙන බෑන්ඩ පිරිමි ගෑනුණයි කියලා. ඕක බලන්නේ නැතුනේ අපි අවුරුදු ගණන් ලෝකේ ජීවත් වෙලා තියෙන්නේ. ඒක දැකලා පිළිනෙකලාවත් ඒක ප්‍රශ්නයක් කරගන්න. මොකද ඒ ශරීරාංග වලට දාගන්න. මම කියා ගන්න, මගේ කියා ගන්න, මගේ ආත්මය කියා ගන්න. ඉතින් ඕක තමයි කතාවද මතම වැඩි වෙන්නේ. දරුවගේ එකත් මගේ වෙනවා. අම්මගේ එකත් මගේ වෙනවා. අන්නන්දමගේ එකත් මගේ වෙනවා. මාමන්ඩිගේ එකත් මගේ වෙනවා. අප්පච්චිගේ එකත් මගේ වෙනවා. ඉතින් හතර පැත්තෙම ප්‍රශ්න. දැන් මේ ආපුවම ප්‍රශ්න නැති වෙච්චාම හරියම නන්නන්නේ. කිසිම ප්‍රශ්නයක් නැහැ. යන්නේ මොකද වාගේ බඩ හැල් වෙලා ගියා. ඒ නිසා මේ පෘතජ්ජනය කියලා කියන්නේ මේ ඔක්කොටම නම් වරන් දාගෙන ඔක්කොටම ශරීරාංග දාගෙන පොලිමුට දොස්තරලා ලෑස්ති කරන පොලිමුට ෆාමසිස් ලෑස්ති කරන අර ලෙඩේ මේ ලෙඩේ කීක යනවා මිසක් මේ වෙනස් වෙනකම මේ ධාතු මනසිකාරය කියලා දැක ගන්න ශරීරයේ පාවිච්චි වෙන වෙලාව. ඒ නිසා ශරීරාංග අයින් කරලා රචන ලියන්න. ලියලා බලන්න මේ ආපෝ ගතිය එනකොට වැగిරෙනවා. ඔය ආයෝගතු ආපුවාම කම්පන චංචල තියෙනවා. බර ගති තියෙනවා. ඒ ටික විතරක් බැලුවොත් ඕක නැත්තේ නෑ කොයි වෙලාවෙත් තියෙනවා.
අර භාවනා කරනවා කියන එක වචන මම නැවත ඉල්ලාස් කරගන්න. සතියෙන් ඉන්න වෙලාවේදී මේක තේරෙනවා. ඉතින් බුදුහාම කියනවා යම් ප්‍රදේශයක් මගේ කියනද ওই ටික දුක. ඕකත් මගේ නෙමෙයි කිව්වොත් ඉවරයි. ඕකත් මගේ නෙවෙයි කිව්වනම් ඉවරයි. කවුරුත් එන්නේ නැහැ නේ මේකත් ගනින් මේකත් උඹේ කියන්නේ එන්නේ නැහැ. ඕවද අපි කාලා තියෙන පරිප්පු. ගෑනු කෙනෙක් දරුවෙක් වදනකොට කොච්චර වද විදිනවද? කියවන කේන්ද්‍රි ගහන්නේවත් නැහැ. ආයෙසරේ බබේ කම්බෙන් ඉන්නවා. ඒ දුක නෙවෙයි මේ භාවනා කරන්න ගියාම බඩ කැලතුනොත් තමයි දුක. නාසෙ කැස්සොත් තමයි දුක. ඒ නිසා අපි නිවන දාලා තියෙන කොතනද මේ දිනදා විදින දුක දිහා බලනකොට අලියක් කර තිබ්බ ඉන්දියාප්පයක් වාගේ මේක. ඕක කරගෙන යනකොට රචනයේ ශරීරාංග අයින් කරලා ධාතු ගුණ දැක්ක වෙලාව ඒව නිතරම වෙනස් වෙනවා. කොච්චරද කියනවනේ ලොකු සාංශ ලියනවා ධාතුන් මෙච්චරම අනිත්‍ය පෙන්නද්දී මේක නොදකින්න එක නම් පුදුමයක් කියලා. ධාතුන් මේ තරම්ම අනිත්‍ය වෙන්නද්දී මේක නොදක අපි තාම මේ නিত্য දීපොළ නিত্য හදාගන්න හදන එක හරිම පුදුමයි. ඒ නිසා මේ දෙපැත්තට නිවැරදි කරගන්න ඒකට ලොකු දියුණුවක් ලැබේ භාවනාවේ. ගරුතර ස්වාමීන් වහන්ස ආනාපාන සති භාවනාව කිරීමේදී පළමුවෙන්ම හුස්ම රැලි 3-4ක් පමණ කරනකොට සිත ඉවතට ගියා. නැවත මා මෙතන සිටින්නේ යයි සිතා භාවනාව ගැන සිතන්න වුණා. ආශ්වාසය වම් නහයෙන් හා ප්‍රාශ්වාස කිරීම දකුණු නහයෙන් සිදුවන බව දැනුණා. ඒ ආකාරයෙන් 10 වතාවක් පමණ කරනකොට බෙල්ලේ තද වේදනාවක් දැනුණා. උරහිස රිදෙන්න වුණා. ඒ ගැන සිතා වේදනාවක් යයි සිතන විට එය අමතකව නැවත භාවනාව ගැන සිත යොමු කළා. එක පාර්ටම හිස ගැස්මකටපත් වුණා. මේ පැයකට 3 වරක් පමණ වුණා. එවිට ඒ ගැන නොසිතා ආශ්වාස හා ප්‍රාශ්වාස ගැන පමණක් සිතන්න වුණා. ඇස් අන්ධ ආබාධිත මුහුණක් පෙනෙන්න වුණා. නැවත එයින් මිදී ආශ්වාස හා ප්‍රාශ්වාස ගැන පමණක්ම සිත යොමු කළා. බට කුසලකින් හුස්ම දිගටම පිට වෙන වාසේ දැනෙන්න වුණා. නොයෙකුත් අවස්ථාවලදී පිටතින් එන ශබ්දවලට කන් යොමු වුණා. ඒ ගැන නොසිතා නැවතත් භාවනාවට සිත යොමු කළා. ලොකු ලාදුඹුරු පාට අලු පාට හා සුදු මිශ්‍ර හිවලෙක් වැනි සතෙක් හා ඔහුගේ පිටුපසින් තද දුඹුරු පාට පැටියෙක් යනවා පෙනුණා. නැවතත් මා මෙතන යන්න සිතමින් හුස්ම රැල්ල ගැනම සිතුවා. සිත සැරින් සැරේ නොයෙකුත් බාහිර සිතුවිලි සමග ගැටෙනවා. මා නැවතත් මාගේ සිත සමග පොරබදිමින් හුස්ම රැල්ල ගැනම සිතුවා. උරහිසේ අමාරුව තව ටිකෙන් ටික මතුවෙනවා නැති වෙනවා. සිත දීර්ඝ වශයෙන් එක තැන තබා ගැනීම අපහසුයි. ඔබ වහන්සේගේ දෙපා නැමද ඒ සඳහා මා කළ යුත්තේ කුමක්දයි ඊටමත් ශ්‍රද්ධා පෙරදැරිව අපේක්ෂා කරනවා. ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ ලැබේවා. මේක තැනක හිත තියාගන්න බැරි කමට බුදුරජාණන්සේ වචන 10ක් දීලා තියෙනවා. අනිච්චතා, විපරිණාමතා, හුත්වා අභවතා මේ වගේ කියලා වෙන. ඉති පිළිගන්නම කැමති නැහැ. මේක නැති කරලා දෙන්නයි කියලා කියනවා. භාවනා කරුවොත් ඒක විනාඩිය භාවනාවකට ඔක තේරෙනවා. අනිච්චං දුක්ඛං අනත්තං. මේ අනිත්‍ය නැති කරලා දෙන්නයි කියලා ඉල්ලනවා. ඔය දස ආකාරයකට බලන්න චත්තාරීසකාර භාවනාදී උගන්ලා තියෙනවා. හෝත්වා භාවතාව, විපරිණාමතා, අනිච්චතා විවිධ ක්‍රමයකට. ඒක පෙනිච්ච නැති කිසිම කෙනෙක් නෑ. ඒක නැති කරලා දෙන්න කියලා තමයි ඉල්ලන්නේ. ඒකයි අපි මේ ලොකු භාවනා මධ්‍යස්ථාන ජයකේලි නංගගෙන ඉන්නේ. භාවනා 100%ක්ම සාර්ථකයි. පිළිගන්නේ නැත්නම් මොකද කරන්නේ? පිළිගන්නේ නැත්නම් මොකද කරන්නේ? දෙක මේ රචනෙත් තිබුණා ඉස්සලගේ තිබුණා ආස්වාස ප්‍රාස්වාස කියලා කියන මේ ලියන එකනා කී වර්ධනවද කියන ආස්වාස ප්‍රස්වාස කියලා තියෙන්නේ. ආස්වාද කිව්ව නිසා ප්‍රාස්වාද කියන්න යන්න ඕන කමක් නැහැ. මම හිතන්නේ මේ ලිය කියවනම් මණ්ඩිත් වර්ධලා කියවනම් දන්නේ නැහැ. ඔය ඉස්සලත් ඒක තිබුණා. තුන ඔය උරීච්ච අමාරු තිබුණාට හුස්ම නොදැනී ගියාට හුස්ම නතර වෙනවද කියලා බලන්න. මට ඒක පාට උරීච්ච අමාරුවක් ආවා මට හුස්ම නොදැනී යනවා. දැනෙන්නේ නැහැ. ඒක වෙනම දෙයක්. හුස්ම තියෙනවද නැද්ද කියලා බලන්න. කාට හිතනද කොන්දේ අමාරු ආපුණේ හුස්ම පැත්තකට ගියා කියලා. කාට හිතනද පොල් ගන්න තියෙන නිසා හුස්ම පොඩ්ඩක් පැත්තක තියලා පස්සේ පොල් ගාලා ඉවරලා හුස්ම ගන්න පුළුවන් කියලා. ඉතින් කාට හරි පුළුවන් නම් මේ උරීච්ච අමාරුවක් ආවා ඒක පාට හිත පිට ගියා. ඒත් මං ඒ වෙලාවේදී ඉඳගෙනමයි ඉන්නේ. ඒත් ඒ වෙලාව හුස්ම වැටෙනවා කියන එක දැක්කනම් බුදු වෙනවා කියන්නේ ඔච්චරයි.
වේදනාව ආවට හුස්ම වැටෙනවක නොදැනුණාට ඒක දැනගැනීමේ හැකියාව කවදාවත් අපෙන් තුර වෙලා නැහැ. ඒකයි මේ අපිට තියෙන ශක්තිය. මොන්න කරදරයවත් අම්මාමලත් ගෙට ගිනි ගත්තත් ඉස ගිනි ගත්තත් මම දැන් මෙතන ඉන්නවා කියන එක දැනගන්න පුළුවන්. ඉතින් ඒක සහතික වුණාට පස්සේ තේරෙනවා මේ සියලු අකුසල් වලට වැඩිය සතිය කොච්චර බලවත්ද කියලා. අපි තාම අකුසල්නේ සමාදන් වෙන්නේ කොන්දේ අමාරුව සමාදන් වෙනවා. ඒකට හුස්ම ගැනෙන බව හෝ ගැනෙන බව දැනගන්න පුළුවන් ගතිය සමාදන් වුණොත් අම්මා රහත් උනායි කියලා වැඳ වැඳ පිටිපස්සේ යන්න පටන් ගන්නවා. දැන් ওই දෙකෙන් ඕන එකක් තෝරගන්න පුළුවන්. ඉතින් ඒ නිසා අමාරුවක් කොන්දේ අමාරුවක් ඉදේකක්මක් බඩේකක්මක් සීතවිල්ලක් වේදනාවක් ආවොහම බලන්න ඒ කරන නිසා හුස්ම ගන්න එක නතර වෙනවද කියලා. ඉතින් හිතලා උත්තරේ දෙන්න පුළුවන් මම ඒකට වෙලා ගන්නෑ. පොඩ්ඩක් බලන්න මේ බරපතල අමාරුවක් තියදී හුස්ම ගන්නවද නැද්ද කියලා. ගන්නවා. ඕක පැත්තක තියපු කෙනෙක් අහලා නැහැ මම. ඉතින් ඒ නිසා අන්න ඒක බලන්න. ඒක බලන්න පුළුවන් වුණොත් මේ දවසේ මේ ගත කරන පැය 48 නැත්තම් 72 නැත්තම් 64 හැරි ඒ කාලෙත් එක සැරයක් බැලුවොත් නිවන් තමයි. එක සැරයක් බලන්න ඕන. ඒක සාතික් කරන්න උගාක් කියලා බල ඉන්න ඕනේ. ඒක බලාවා කියලා අපි යනවා ඊගා ප්‍රශ්නෙට. මාගේ භාවනාව ආනාපාන සති භාවනාව. මට භාවනා කිරීමේදී කහපාට සුදුපාට මල් වැනි ආලෝක පේනවා. ඒ සෑහෙන වේලාවක් තිබෙනවා. සමහර විට වරින් වර පේනවා. ඔබ වහන්සේගෙන් උපදෙසක් පතමි. ඔය මොකද්ද භාවනා කරනවා කියලා කියන්නේ කියන එක කියනවනම් උත්තර දෙන්න පුළුවන්. මම මේ ගෑණිත් එක පාරේ යනකොට ලස්සන ගෑණියක් හිටියේ. ගෑණි ලස්සනයි, කොණ්ඩේ හොඳයි, අඬන කොටත් ලස්සනයි කිව්වොත් මොකද වෙන්නේ දීගෙට? තමන්ගේ කතාද ගෑණි කියලා කියනවනම් ප්‍රශ්නයක් නැහැ නේ. අපි මූල කර්මස්ථානේ කතාද බැඳලා තියෙන. දැන් මේ අල්ලපු ගෙදර ගෑණියක් ගැන කතා කරන්න පටන් ගන්නවා. ඉතින් ටිකටෝම කතාදෙත් ඉවරයි. සම්පප්පලාපත් වෙනවා. කාමීත්‍යචාරයටත් වැටෙනවා. නිසා භාවනා කියන්නේ මොකද්ද කියන්නේ මේ අපි කිවිසගෙන මේ සුදු ඇඳගෙන සිල් අරගෙන මේ ඔක්කොම කරන සෙල්ල මේ ආයතේ වාක්‍ය කියන්න බෑ. මම භාවනා කරනවා කියන මොකද්ද කියලා නැහැ. ඒක තමයි උසාවියේ තියෙන්නේ මේ. කහ පාට නිල් පාට බලන්න. ඒක අර බයු රූපේක්ෂයක් දාලා බලන්න පුළුවන්. ආනාපාන සති භාවනාව කරනවා. ඉතින් ඒක ලියලා නැහැ නේ. ඇති අන්ද නමවත් ලියලා තියෙනවා මට ඒකවත් ඇහුන්නේ නැහැ. එච්චර ඒකයි බැන්නේ මම ඔච්චර වෙලා. ඒක හරිය ලියන්න දෙන්න. ඒ ගැන වචනයක්වත් නැහැ. ඒක ලියලා ගුණ වල්දියට දාලා මේ කහ පාට නිල් පාට ගැන කතා කරගෙන ඉන්නවා. කොහොමද අප්පා මේ දීගයක් හිටින්නේ කියලා මට සැකයි. පාරට බහැපු ගමන් යන්න ඕනේ පරමාර්ථය මතක නැහැ. පාරේ දකින්න ඔක්කොම ගැන විස්තර කතා කරගෙන ඉන්නවා. කොහේ යන්නද පාට බැසි කියලා මතක නැහැ. නිසා කරුණා කරලා ඒ කමටහන් මාතෘ කියන්නේ මොකද්ද භාවනාව කොහොමද කෙරුවේ මොකද්ද වැටුනේ? මොකද්ද ආස්වාසය කියන්නේ කොහොමද මෙනේ කියලා කොහොමද වැටුනේ? මොකද්ද ප්‍රස්වාසය කොහොමද මෙනේ කියලා කොහොමද වැටුනේ? කොහොමද වම තිබ්බේ? මෙනේ කිරුවේ කොහොමද? වැටුනේ කොහොමද? ඔච්චරයි. ඉතින් ඒකට පොඩ්ඩක් අල්ලලා කියලා දෙමු. අවසාන ප්‍රශ්නය ස්වාමීන් වහන්සේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ. මා 6 මාසක පමණ කාලයක සිට නිස්සරණ වනයේ භාවනා වැඩසටහන් වලට ඇහුම්කම් දෙමි. මේ මා සහභාගී වූ දෙවන භාවනා වැඩමුළුවයි. පර්යංක භාවනාවේදී මාගේ මූලික කමඨහන ආනාපානයයි. ආශ්වාසය ප්‍රශ්වාසය අරමුණු කරගනිමින් පැයක පමණ කාලයක් භාවනාවේ යෙදුණෙමි. මුලදී ආශ්වාසය නාස්පුඩු දෙකින් ඇතුළු වෙමින් වම් නාස්පුඩුවෙන් පමණක් පිටවෙනවා දැනුනි. ආශ්වාසයේ සිසිල්ය ප්‍රාශ්වාසයේ ඊතරම් හොඳින් නොදැනුනි. එනමුත් සිසිල් නැත. ඉන් ටික වේලාවකට පසු දකුණු නාස්පුඩුවෙන් ප්‍රාශ්වාසයේ පිටවෙනවා දැනුනි. මෙසේ විටින් විට නාස්පුඩු මාරු වෙමින්ද නාස්පුඩු දෙකින්ම ආශ්වාසය සහ ප්‍රාශ්වාසය සිදුවිය. මුලදී හොඳින් දැනුණු ආශ්වාසය හා ප්‍රාශ්වාසයේ ගොරෝසු ගතිය ක්‍රමයෙන් ආශ්වාසයේ තියෙන ප්‍රශ්වාසය කියන්නේ ආශ්වාසය හා ප්‍රශ්වාසයේ ගොරෝසු ගතිය ක්‍රමයෙන් තුනීවන්නට විය. ආශ්වාසය ප්‍රශ්වාසයේ සුවදායකය. විටක සිතවිල්ලක් සමග සිත පිට දුවයි. එහෙත් ක්ෂණයකින් ශරීරය ගැස්සෙමින් මා කල යුත්තේ කුමක්දයි පෙන්වා දෙයි. සෑම දිනකම සිත පිට යන විට ශරීරය ගැස්සී මට එය මතක් කර දෙයි. ශබ්දද ඇසේ. එහෙත් ආශ්වාසය ප්‍රශ්වාසයේද එයට සමගාමීව සිදුවන හොඳින් දැනේ. ක්‍රමයෙන් තුනී වූ ආශ්වාසය ප්‍රශ්වාසය නොදැනී ගියේය.
මම එම නිශ්චල ස්වභාවයේ විනාඩි 10ක් පමණ සිටියෙමි. එහෙත් එක්වරම සැඩ සුළඟකින් ආවාසේ විවිධ හඩවල් කැඩි කැඩි ඇසෙන්නට විය. හඳුනාගත නොහැකිය. ඒ සමගම කලවමට විවිධ රූප හැඩතල කොටස් එහෙ මෙහෙ පාවෙනවා දැනුනි. මට කුමක් සිදු වූවාදැයි නොදැනුනි. නොනැවතී විනාඩි ගණනාවක් එය පැවතෙන්නට වූ බැවින් මම ආශ්වාසය ප්‍රශ්වාසය පිරික්සුවෙමි. එය නාස්පුඩු තුලින් ඇතුළු වෙනවාද පිට වෙනවාද දැනුනි. මාගේ සිත නොසන්සුන් වූයෙන් මම පර්යංකයෙන් නැගිට්ටෙමි. ගෞරවනීය ස්වාමින් වහන්සේ මට මෙය ගැටලුවකි. කාරුණිකව මෙම தත්ත්වයේ කුමක්දයි පෙන්වා දෙන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඔය ඉස්සෙල්ලා ලියුමත් එක්ක බලනකොට මේකේ සෑහෙන උත්සාහයක් කරන් තියෙනවා. වැටහිච්ච දේ කියන්නේ. ආස්වාද මෙහෙමයි ප්‍රසවාස මෙහෙමයි. ඒක වටිනවා සාකච්ඡා කරා. මේ කරුණට අර වුණා මේ වුණා කියලා හරියන්නේ නැහැ. ඉතින් මේකේ එක තැනක කිට්ටුවට යනවා. මේ කරදර තියෙද්දිත් මං ආනාපානෙ බැලුවා. එනේ අහම්බෙක් වගේ ලියනවා. ඒ ඔක්කොම කරදර තියෙද්දි ආනාපානෙ තැම්පත් වෙලා. ඒකේ හිතා ගන්න බැරි දෙයක්. මේ හිත කැළඹිලා ශබ්ද වලට ගිහිලා වේදනාවට ගිහිලා ගැස්සිලා කය ගැස්සෙනවා. ඒ තියෙද්දි හොඳට බැලුවොත් ආනාපානෙ ඒකේ හේම තැම්පත් වෙනවා. ඒ කියන්නේ ආනාපානෙ වෙනම භාවනාවක් යනවා. අපි මේකේ හිතෙන ශබ්ද ගැන වේදනා ගැන හිතගෙන කච කච කගා පිළිකටු මල්ල හෙල්ලුවා වගේ පච 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 කගා හිටියට හුස්ම දිහා පොඩ බලනකොට මොකක්වත් වෙන්නේ නැහැ. ඒකේ හේම තැම්පත් වෙනවා. ඒකට අපි ෂෙහාන් නොපෙන්නනවා. ෂෙහාන් මැජික් බෝතලේ කරලා පෙන්නවා අපිට අපරාධේ පඩි ගන්නේ නැත්තම්. කොම් බයන කොල්ල පුරුදු කරලා තියෙන හැටි මම නිය සත්ත පහකට නැතිව හිටපු කොල්ලෙක් මේ අර නැවිල කියලා දීපා. නෑ කියලා දීපා මං කියන දේ කරපන් මෙතෙන්ට වරේ. නැත්තම් උඹලා කවදාකවත් වැඩක් ගන්න හම්බෙන්නේ. ඉතින් ආය ලස්සන කරලා පෙන්නවා එදා. එහෙම කරලා බෑනේ. එතකොට නෑ. ඒක විස්තර කරන්න දැන් අලුතෙන් කට්ටිය ගොඩක් අලුත කට්ටියනේ ඉන්නේ. හරි. ඒතකොට මයික් එක දෙන්න ඕක මයික් එක දීපන්. හරි. දැන් මේ අපි කරච්චර කලබල තිබුණත් හිත තැම්පත් වෙනවා. ඒකට මේ ෂයාන් කතා කරන්න ඕනේ නැහැ. නමුත් ෂයාන් කියලා පෙන්වන්න හදාන්නේ. මේ බෝතලේ දිහා බලන්න. මේක ඕගොල්ලෝ හිතාගන්න මේක ඕගොල්ලෝ සාමාන්‍යයෙන් හිතාගන්න මේක ඕගොල්ලන්ගේ හිත කියලා. ඒ කියන්නේ දැන් මම මේ කියලා දෙන්නේ ඕගොල්ලන්ගේ දවස ගෙවෙන හැටි. දැන් ඕගොල්ලෝ උදේට නැගිටිනකොට ඕගොල්ලන්ගේ හිතත් මේ වගේ තමයි. ඒ කියන්නේ මේ විදිහට දෙපැත්ත පේනවා. කිසිම දෙයක් නැහැ. හොඳටම හිස්. ඒ වුණාට ටිකක් වෙලා දවල්ට ඕගොල්ලෝ වැඩට යනවා. ඊට පස්සේ එක එක දේවල් කරනවනේ. ඒවත් එක ටික ටික මේ හිත කැළඹෙනවා. සාමාන්‍යයෙන් හවස් වෙනකොට හොඳටම හිත කැළඹිලාන් තියෙන්නේ. ගෙදර එනකොට. එතකොට ඕගොල්ලන්ගේ හිත තනිකර මෙන්න මේ වගේ. පිට පේන්නේ නැහැ. ඉතින් අපි ටිකක් වෙලා නිකන් හිටියොත් මේක නිකන් බහිනවා. ඒතකොට ඕගොල්ලන්ගේ හිතත් මේ මයින්ඩ් ජයකට සමානයි. කියන්නේ නිකන් ඉන්න හැමදේම යටට බහැලා මුකුත් නැතුව විනිවිද පේන්න ගන්නවා. ඔය ඒ වෙලාවේ ෂයාන් කතා කරගෙන හිටියත් නැතත් මොකද තැම්පත් වෙනවා. මේ අල්ලන් හිටිය අතේ තියන තු කබඩේකට තියලා බලන්න. තැම්පත් වෙනවා. උටි අපි ඒ වෙලාව කතා කරලා හිටපුන් තා තැම්පත් වෙන්නේ නැහැ මේක. ඒ කතාවක් නැහැ. අපිට මේ කැළඹිච්ච හිත දිහා පොඩ්ඩක් බලන්න ඉන්න. උතැම්පත් වෙනවට වෙන්න දෙයක් නැහැ. ඊටදී විශාල කරුණු දෙක තුනක් තව කියන්න පුළුවන්. ඕනෑම ඔක හදාගන්න නැටි අහගන්න. ඒක ඇත්තට වියදම් යන වැඩක් නෙවෙයි. ඕන යන්න ඉතලා හදලා දෙන්න පුළුවන් කීපයක් අපිට. හිත කැළඹිලා වාහන හරියන්නේ නැති වෙලාවේ ඕක හොල්ලලා අතීතියල බලහින්නකොට ඔක තැම්පත් වෙනකොට එහෙම හිත තැම්පත් වෙනවා. එච්චරයි වෙලා යන්නේ. කලඹලා මුදටම කේන්ති ගිය වෙලාවක්. දරුවෙක් හිතුවක් කාර්කමක් කරලා නැත්තම් විනාශයක් වෙලා මොකක් හරි හොඳටම කැළඹිලා. ඔය තැම්පත් වෙච්ච ගමන් ඒ තැම්පත් වෙන්න යන්නේ කොච්චර වෙලාද එච්චරයි වෙලා යන්නේ. මේක පුරුදු කරපු කෙනාට හරියනවා. ඊට නැත්තම් අපි දෙන්න එකතු වෙලා වැඩක් කරනකොට මෙයාට හොඳටම තද වෙලා. දැන් මයිත් එක බලන්නවත් කැමති නැහැ තරහ වෙලා. ඉන්න වෙලාවේදී මොනවද කියන්නේ යන්න බෑ කියන්නේ ගොත් කැඩෙනවා. මේක හොල්ලලා මෙහෙන් පෙන්නගෙන ඉන්න. ගෙදර කචල්ලයක් කරනකොට අම්මයි තාත්තයි ගහ ගන්නකොට දැන් පොඩි උන්ට අපි පුරුදු කරලා තියෙන්නේ. අම්මලා තාත්තලා දෙන්න විතර අම්මන ජෙනික් ඇත්තෙම නැහැනේ ගෙදර. ඔය දෙන්නනේ අම්මනම දෙන්න. වැඩිම රණ්ඩුනේ.
ඉතින් ඒ දෙන්නට කියනවා අම්මට ගහන්න යන්න හොඳ නැහැ තාත්තා ගහනවනේ දොර පොල්ලෙන් හරි මේක හොල්ලලා පොඩ්ඩක් මෙහෙම තියලා තියෙනවා. අර අම්මයි තාත්තයි රිදි ගැලවිලා වැටෙනවා. දරුවෝ ඉස්සරහා මේ කරන්න ඕනේ වැඩද කියලා. ඉතින් ඒ දම්බානේ වනිලැත්තෝ කියනවා ඒ කොලේ ලියලා මට අත්සන් කරලා දුන්න මිනිහා. අපි අපේ දරුවන් ඉදිරියට ගිහිල්ලා කියමු ලෝකේ ඉන්න අම්මනම තට්ටිය අපි තමයි කියලා වැඩිහිටියෝ කියන්නලු දරුවන්. දරුවන්ගේ හිත ඔය වගේ ටක් ගන්නකොට ගැවිස්සන තක්කාන තැම්පත් වෙනවා. අපේ ඇවිසිච්ච ටික විතරයි මතක තියෙන්නේ. තැම්පත් වෙන්න ඕන ඕක හදලා ඔය හොල්ලලා අතේ තියන්නේ එච්චරයි වෙලා යන්නේ හිත තැම්පත් වෙනවා. කාට හරි කේන්ති ගිල්ලයි කියලා කියන්නත් එපා. චපලයි කියන්නත් එපා. පොඩ්ඩ බෝතලේ හොල්ලලා මේ පෙන්නන්න. අපේ සතිපෞලේ ඕනම කෙනෙකුට පෙන්නපු ගමන් නාගසලන් තමයි. ඉතින් ඒව මං කියන්න හදන්නේ මොකද්ද කොච්චර සද්ද ඇහුණත් වේදනාවක් දැනුණත් හිතවිලි ආවත් ඒකට ඒව නටන්න කියන්නේ ඒත් එක ඉඳලා හිටලා පොඩ්ඩක් නිකන් බලන්න අර මේකේ තියෙන එක ගැස්සෙද්දි හුස්ම දිහා බලන හුස්ම ඉබේම තැම්පත් වෙනවා. ඒකට වෙනම ජප මන්ත්‍රයක් නැහැ. අර කරදර ඇස්සේ ඒක දිහා බලන්න ඕන. අපි ඒක දිහා නෙවෙයිනේ බලන්නේ කරදර ගැන වර්ණනා කර කර. එහෙම නැත්නම් කරදර ගැන රචන ලියලියන්නේ මුළු ජීවිතේම ගත කරේ. නමුත් හුස්ම බලන මේ අමනයා නැත්නම් මේ මෝඩි මෙච්චර මේ තැම්පත් වෙන හුස්ම දිහා බලන්න කොච්චර වෙලා යයිද කියලා බැලුවොත් හුස්ම පෙන්නලා ඉවරයි වැඩේ. ඉතින් ඒ නිසා මේ සර්වඥාන්සේ අපිට පෙන්ලා දීපු හුස්ම කියන එක ජීවිතයක් පවතින සංඥාව පවතින ශරීරයේ අත්‍යවශ්‍ය මේක. සසංජීමි සමනකේ මනසක් සහිත සංඥාව සහිත ලෝකේ අත්‍යවශ්‍ය දේ. ඕක දිහා බැලුවා නම් නිවන්. අපි වැඩිම අවුරුදු 100ක් ඉරියක් කවදාවත් බලන්නේ නැහැ. කවදාවත් බලන්නේ නැහැ. ඒ ඔබටත් සරල කරනවා. අපි මේ ඊගා වැඩේට යන්න ඇඟ තියෙන නිවන් දැකලා. ඇඟත් එක්ක ඉන්නා තාකල් නිවනේ. මම දැන් මෙතන ඉන්නා තාකල් නිවනේ. වෙන කෙනෙක් ගැන වෙන තැනක් ගැන අතීත අනාගත ගමන් කක්කා. බලන්න අපි කොච්චර නිවනට කැමතිද කොච්චර කක්කාවට කැමතිද කියලා දවසේ කොච්චර වෙලාවක් Taman ඉන්න ශරීරයත් එක්ක සන්තෝෂෙන් ඉන්නවද කියලා. ඕගොල්ලන්ට බෑයි කියලා හිතනවා නම් මේක හරි කරදර කියලා. මන් දෙන්නම් අපේ නංගි පූසි. ඒක දිහා බලන්නකො කොයි වෙලාවෙත් ඇඟත් එක්කනේ ඉන්නේ. ගහන්නවත් හිතෙන්නේ නැහැ. නැිනකොට නේද ගාලා වැවේ. යනතම මාළු ටැංකියේ මාළුවෙක් දිහා බලන්න. නැත්නම් ඉබ්බෙක් දිහා බලන්න. ਉਹ හරි ජොලියේ ඉන්නේ. මේ මිනිස්සයා කියන අම්මන තක තීරු මෝඩ සතා අර ඔක්කොට වැඩි හැකියාව දෙනවා. අර කරදර වෙච්ච වුවාම කතා කර කර සමහරවිට මටත් ඇවිල්ලා කනට දාන දීපුවම දෙකක් මම පේන්නේ නැති වෙන දුවනවා. මයි ළඟට එන්න එපා. මයි ළඟ නෑ ඒවා. තිබුණා කියන්නෙත් නෑ. ඔය ඊයේ නා ජනාධිපතිතුමා කියලා තුනා නිමිතික නායකහමරෝ කියලා ඇඬුවයි කියලා. පිස්සු. එහෙම අඬවන්න මට මයි පරණ හින්දුවක් තිබුණා මයි ළඟ ජීවිතේට කිසිම දායක මං අඬාලා නෑ. ඇඬුවත් මට කිසිම දායක කඳුළු වෙන්නේ නෑ. ඒ නිසා මයි ළඟට ගේන්නත් එපා ඔලොංගේ කරදර. මං ඒක ගණන් ගන්නෙත් නෑ. මිච්ච මේ මැජික් ජායක පෙල්ල මන් නිකන් ඉන්න ඕන මන් නැත්තම් එහෙම නැත්තම් ෂේහාන් පෙල්ල නිකන් ඉන්නවා. දැන් ඌත් ඒකට හැදිලා තියෙන්නේ. අපි යන ඊගාවට මේ සූම් ප්‍රශ්න වලට. ස්වාමීන් වහන්සේ වාචික ප්‍රශ්නයකුත් තියෙනවා කිව්වා. ඔව් කවුද කතා කරන්න අත්‍යවශ්‍ය තියලා තියෙන්නේ. දරුවන් සර්ණයි ස්වාමින් වහන්සේ පරයන්කේදී ස්වාමින් වහන්සේ ඇතිවන තදබල වේදනාවක් අපි මේ වේදනාව ඉරියව්ව වෙනස් කරනවද නැත්නම් ස්වාමීන් වහන්සේ දිගටම ඒ ගැන හිතමින් මේ මූල කර්මස්ථානයට යනවද? ඔව් මොකද්ද මූල කර්මස්ථානේ වශයෙන් තියෙන්නේ? ආනාපාන සති. ආනාපාන කියන්නේ වේදනාවක්ද නැත්නම් වේදනාවක් නැතිවද? වේදනාව. ආනාපාන කියන්නේ වේදනාවක් තමයි. දැන් ඔය කතා කරන හදන්නේ වේදනා જાති තුනක් තියෙනවා. ආනාපාන සමාන වේදනා, ආනාපානට අඩු වේදනා, ආනාපානට වැඩි වේදනා. වැඩි වේදනාවක්. හරි ඉන්න මං කියන්නේ. ඉතින් ඒව ආනාපානේ කරනකොට දැනෙන වේදනාවට අඩු වේදනාවක් ප්‍රශ්න නැහැ නේ අපිට. ඒකට ආනාපානේ හා සමාන වේදනාවක් පිටින් තියෙනවා නම් අපි කුමක් කළ යුත්තේ මොකක්ද? මොකද්ද කළ යුත්තේ කියලා හිතෙන්නේ? ඉරියව් වෙනස් කිරීමක්. නෑ ආනාපානේ හා සමාන වේදනා. ආනාපානට අපි ඉරියව් වෙනස් කරන්නේ නැහැ නේ. ඉතින් ආනාපානේ හා සමාන වෙනත් වේදනාවක් ආවොත් අපි මොකද කරන්නේ? ආනාපානයේම සතිය. ආනාපානට වැඩි වේදනාවක් ආවොත් ඇඟෙන් අහන්න බොඩි නොලෙජ් එකෙන් අහන්න ඔබට මොකද කරන්න ඕනේ කියලා. ඌට කරගන්න කියන්නේ. මම සම්බන්ධ වෙන්න යන්න එපා. අත පිච්චෙනවා නම් මං අහලා නෙවෙයිනේ අත ගන්නෙ. ඒක ඇඟේ තියෙන එකක්.
ඒ වෙලාවට පැහිකන් දාන්න එපා, අභිධර්මේ දාන්න යන්න එපා, ඇඟෙන් ආන්න. ඔබට මොකද වෙලා තියෙන්නේ කියලා. මට නලියන්න. ඉතින් නලියපන් මට මොකෝ. මට වෙනස් කරන්න. වෙනස් කරපන් SMS දාන්න slowly, mindfully, silently වෙනස් කිරීම නැවතිලේ කරන්න. slowly. සතියෙන් කරන්න. ඒකල සද්ද ඇහෙන්නේ නැති වෙන්න කරන්න. ළඟ ඉන්න එක්කනට බසපත ගාලා නයියම්බරෙන්නා වගේ කූඩාරම් ගහනවා වගේ බසපත ගන්න යන්න එපා. හිමීට කරන්න කරලා බලන්න දැන් සතිය වැඩි වෙලා තියෙනවද අඩු වෙලා තියෙනවද? එතකොට හොඳටම බලත් හැකිනේ. ඉතින් වෙනස් කරන්න ඉස්සෙල්ලා සතිය කොහොමද? පස්සේ කියලා. ඉතින් ඒ නිසා මෙතන වේදනාව කියලා කියන්නේ ආනාපානයේ ඉක්මවල ගියේ නොදැරිය හැකි වේදනාව. ඒකට අපි කරන්නේ බොඩි නොලෙජ් එක තමයි. ඇඟෙන් අහන ඔබට මොකද්ද කරන්න ඕනේ කියලා අහන්නේ නැහැ. එයා කරනවා. ඉතින් අපිට බලන්න තියෙන්නේ ඒක වෙනස් කරනකොට සතිය කැඩෙනවද නැද්ද? එතකොට ඒක සතිය කියන්නේ නැහැ. ඒකට සම්පජඤ්ඤය කියලා කියන්නේ. ඉරියාපත සංදීයේදී ඒක ඉරියව්වකින් අනික් ඉරියව්වට යනකොට සතිය වෙන්නේ මොකද්ද කියලා. එතකොට සම්පජඤ්ඤය වැඩෙනවා. ඒක සම්පජඤ්ඤය වැඩෙන්න ඉරියව් වෙනස් කරන්නම ඕනේ. එච්චරයි මට කියන්නේ. ඒක මේ වැරද්දක්වත් අත්තරද්දක්වත් නෙවෙයි සම්පජඤ්ඤය වැඩෙන්නේ. ඉරියව් වෙනස් කරන වෙලාව කොච්චර සතියින් ඉන්නවද කියන එකයි. තේරුණාද? තේරුණා. කියහම බලන්න ඔබටම තේරෙන විදිහටම තේරිච්ච ආනාපාන සතියට අඩු වේදනාවක් ආවොත් ආනාපාන සතිය දිගටම කරගෙන යනවා. ආනාපාන සතිය සම වේදනාවත් එසේමයි. ආනාපාන සතියට වැඩි වේදනාවක් ආවොත් සිරුරට කැමති දේ කරන්න ඉඩ දෙනවා. ඒක SMS මෝඩ් එකේ කරනවා. SMS කියන්නේ මොකද්ද? slowly, mindfully, silent. ඔය ඒකට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒක liverලා බලන්න සතිය වැඩි වෙලා තියෙනවද අඩු වෙලා තියෙනවද කියලා. හරි. තෙරුවන් සරණයි. මේකේ තියෙන ස්වාමීන් වහන්සේ ප්‍රශ්න තුනක්. හොඳයි අපි මේ ප්‍රශ්න ඉවරයි කියලා අපි යනවා Zoom තාක්ෂණයට ප්‍රශ්න තියෙනවා ඉදිරිපත් කරන්න කියලා. තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේ. 25 වෙනි දුරස්ත භාවනා වැඩසටහනේ ප්‍රශ්න අපිට වාර්තා 3ක් ලැබිලා තියෙනවා. පළවෙනි ප්‍රශ්නේ තිබෙන්නේ ඉංග්‍රීසි භාෂාවෙන්. Dear Venerable Bhante, mindfulness in daily activities. I am aware that throughout the day, the degree of introvert attention doesn't stay the same. In some activities like eating, walking, and cooking, it is at the highest level. In activities like talking, it varies. However, in certain high energy activities, for example, when laughing or playing with my son, there is some sharp attention which is live, calm, and interesting. In Ananja Sappaya Sutta, Buddha said, all vibrations and shaking, within brackets Kampana Chanchala, are klesha. I feel that there can still be deep stillness despite bodily disturbances. I would like to know if I have misunderstood the teachings. End of the reports, Bhante. Yeah, the movements and the stiffness, tension, movements, everything is with respect to the stillness. Stillness cannot define without movements. Movements cannot define without stillness. So whenever our mind is ready to see the movements, vibrations, then we can't see the stillness. Whenever we are happy to see stillness and expect stillness, we hate movement, stiffness, tension, all the activities. So our mind is always bipolar. Liking ones, dislike others. So if you are going to see, they are always 50-50. Never it is going towards action section or non-action section. So the way you understand how to balance, just like a tightrope walking person is carrying a big pole, with respect to the pole it gets the balance. So likewise, see which one you like. You like activities, stiffness, tension, movements, or silence, stillness, non-action. That indicates liking and disliking in your mind, but in nature, they are always mingled, mixed up. So we make stories out of that. We fabricate things out of that and make ourselves chattering and make other people also confused. So therefore, see your liking and disliking for the injana and ananjana, and then it will give a very deep personality change in your life. We are moving to the next.
දෙවන කමඨහන් වාර්තාව තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ. සක්මන් භාවනාව සහ පරයන්කය දිනපතා සිදු කරයි. වම දකුණ ලෙස අරමුණු කර ගනිමින් ඇවිදින අතරතුර පාදය පොළොව මත ගැටෙන ස්වභාවය මත දැනුවත්ය. කායිකව සිදුවන දෑ දැනුවත් වීම නිසා කායිකව සැහැල්ලු බව, පාදයන්හි ලිහිල් බව වැටහේ. සිතුවිලි එනවා, නිරීක්ෂණය වෙනවා. ටික ටික කය ගැන තිබෙන දැනුවත් වීම අඩු වෙනවා. පාදයන්හි වලලු කරෙන් උඩ කොටසට දැනීම ඒක රාශී වීමක්සේ දැනුණත් පාදයන් මාරුවන බව ඉරියව් ගැනත් යටිපතුලේද යම් පමණකට දැනීම සීමා වේ. මොනවත් නැති හිතකුත් පවතිනවා. පරයන්කයේදී හුස්ම ගැනීම ගැන දැනුවත්ය. ඒ වාද ගෙවී යයි. නාස්පුඩු උස් පහත් වන ආකාරය දැනේ. ඒත් හුස්ම ගැනීම සිදුවන බවක් දැනෙන්නේ තවත් ටික වේලාවකිනි. සුඛ ආසන ස්වභාවය මත රැඳී සිටියත්, පුටුවක රැඳී සිටියත්, ඒ වේලාවන් වලදී ඉරියව්ව ගැන නොදැනී බොහෝ වේලාවක් සිටිය හැකි බව වැටහි. අකමැතිව ඉන් ඉවත් වන්නේ අනෙකුත් කටයුතු සඳහාය. එදිනෙදා ගත කරද්දී සතිමත් භාවය බොහෝ විට අදහස් හෝ සිතුවිලි දකින ස්වභාවය වෙනස් කර ඇත. පීඩාවන්, පසුතැවීම් බොහෝ දුරට අඩු කර ඇත. වරක ඒවා නැති තරම්ය. කටයුතු බහුල ලෙස තිබුණත් ඒවාද කර ගැනීමට වෙස්වලාගත් ලෙස වීරයක්ද තියෙන බව හඳුනාගෙන තියෙනවා. නොකටයුත්තක් නොසන්සුන් බවක් පැමිණියත් හඳුනා ගන්න පුළුවන්. මගහැරී යන අවස්ථා තිබේදැයි විමසිලිමත් වුණත් විශේෂ කොට හඳුනාගත නොහැක. සියුම් ලෙස පැන යනවාදැයි සිතේ. ස්වාමින් වහන්සේ, සමහර වේලාවට මෙවැනි කාර්යයක නිරත වී සිටිය පසු මොහොතක් තුළ ඇතිවන දැනීම් රාශිය මෙතරම්යයි කිව නොහැකි ප්‍රමාණයක් පසු කර යනවා. දවසක් තුළ ජීවත් වෙනවා කියන එක අරුමයක්මයි. එතරම්ම වේගවත්ව පැන පැන යමින් පසු කරමින් යන දැනීම් විඳීම් මෙපමණකයයි කිව නොහැක. කතාවක් ඇති කර ගැනීමටවත් කාලයක් නොමැති සියුම් කාල පරාසයක දම්බලක් ලෙස එපි යයි. අවිදිනවා හෝ වම දකුණ ලෙස ගන්න සිටවිල්ල හා කායික ක්‍රියාව දක්වා බද්ධ වී යන්නේ කෙසේදයි හැකිනම් පහදා දෙන්න. එතන ගැන අරමුණු වෙනවා චිත්ත ක්‍රියා වායෝ ධාතු උපකාර වෙන බව අසා ඇත. සතිමත් භාවය අවසන් වන විට කෙසේ වෙනත් දෙයක නිග්ම වී ඇති සේයාවක්වත් නොදැනේ. මේ ලියන මොහොත තුළ දැනීමක් ලෙස පවතින්නේද කය සැහැල්ලු වී පපුව ප්‍රදේශයේ තද බවක් සහ සතිමත් බවක් තද ලෙස තැන්පත් වී ඇති බවකි. ඉරියව්වෙන් ඉරියව්වට දැනීම වෙනස් වෙනවා. කය තුළ සිදුවන වෙනස් වීම වැටහි යනවා. අත්දැකීම් තුලින් යන මේ ගමනේ අඩුපාඩු සකස් කර දෙනමින් කාරුණිකව ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට සංවිධායක මඩුල්ලට පින් සිදු වේවා. නිවනින් සැනසේවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යෝචේ වස්ස සතං ජීවේ අවුරුදු කෙනෙක් අවුරුදු 100ක් ජීවත් වුණ සතිය නැතුව ඒට වැඩි සතියෙන් ගත කරන එක ජීවිතයක් තුළ එක දවසක් තුළ පුදුමාකාර තොරතුරුක් තියෙනවා. ඒ තරම්ම අපේ ජීවිතෙන් සතිය ඈත් නිසා සතිමත් වුණාම සම්පූර්ණ බුක් කීපින් එකක් යනවා. මේ පොත් තැබීමක් යන ඔක්කොම තොරතුරු තේරෙන පටන් ගන්නවා. ඉතින් අපිට දරා ගන්න බැරි තරම් තොරතුරු තෝගයක්. නැත්නම් අවුරුදු 100ක් අමනෙක් වගේ හරකෙක් වගේ බල්ලෙක් වගේ බූරුවෙක් වගේ ජීවත් වෙන්න පුළුවන් මොනක්වත් හම්බෙන්නේ නැහැ. ඒ නිසා මේ සතියට ගියාට පස්සේ පුදුම තොරතුරු තෝගයක් ලැබෙනවා නොලැබුණා වගේ යන්න. ඔවා කියා පාන්න ගියොත් ඒකට ආඩම්බර වෙන්න පටන් ගත්තොත් පළවෙනියෙම කැඩෙන සතියේ. සතිය හරිනම් ඕකේ බුද්ධියට සින්න වෙයි. දිගට කරගෙන යනකොට තමයි තේරෙයි ඒ දැනුම ලැබෙන්න පටන් ගන්නෙ මේ හිස්තන තේරුම් ගත දවස් තමයි. ඒක තමයි ලෝකේ අත්‍යවශ්‍යම දේ, හිතට අත්‍යවශ්‍යම දේ, ලෝකේ අඩුම දේ. අපි මේ තියෙන දේවල් වලින් පුරවන්න යන්න කක්කා. කොයි වෙලාවක හරි හිතට හිස් වෙන්න අරින්න. නැත්නම් මේ දේවල් අතර තියෙන හිස්තන දකින්න. ඒක තමයි මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ. ඒක දකින්න නැතුව තමයි අපි මෙතෙක් කල සංසාරේ මැරලා තියෙන්නේ. වැඩ ඉවර කරන්නේ හරියගේ දේවල්, මෙයාගේ දේවල්, අසම්පූර්ණ දේවල් වලින් වෙලා තියෙනවා. අද මේ ඔක්කොම වැඩ කටයුතු කරන කාම බලන්න ඔය මයින් ජායක වගේ හිත තැම්පත් වෙච්ච වෙලාවල් කොච්චර දෝ තියෙනවා. හිස් වෙලාව. ඒක තමයි දැනුම කියන්නේ. අද ඉස්කෝලවල ඇත්තෙම නැහැ ඒක. විශ්වවිද්‍යාල පළාතක නැහැ. පුස්තකාලවල නැහැ. ඒවයි කරන්නේ පුළුවන් තරම් අවශ්‍යන එක. ඉතින් මෙහාට පස්සේ අපි විනාඩියක් දෙකක් විතර යමක් නොකර හිස්තැන් වෙනකොට
ඔය විශ්වගත දැනුම එනවා. ඒකට කියන්නේ කොස්මික් ලයිබ්‍රරි කියලා. විශ්වයේම තියෙන දැනුම එනවා. ඉතින් අපි මේ නෑදෑයන්ට දෙමාපියන්ට යාළුවන්ට පින් සිද්ධ වෙන්න මේක තන්නේ කර අවසලනේ තියන්නේ. අපි අනික් කටිය අවසන අනික් කටිය අපේ අවසන. ඉතින් මෙහා වම මන්දනාව කාරණාව යන්න අපේ කාරණාව යන්ට හරි පාළුයි ළමයෝ කියලා මේ නින්ද වැඩට. ඒ කවුරුත් නැහැනේ අවසන කවුරක්. දෙත භාවනා මධ්‍යස්ථාන කියලා කියන්නේ වදකාගාරවා. එල්ලල මරණ ස්ථාන වාගේ. මොකද අර හිස්තන පේන්නේ. ඒ නිසා මතක තියාගන්න මේ විශ්වගත දැනුමේ ආරම්භය තමයි මකරතොන තමයි හිස් පුළුවන්තර හිත හිස් වෙන්න ආරින්. එතකොට ඔක්කොම ලැබෙන. අපි දන්න පොඩ්ඩෙන් අර ඔක්කොම ලැබෙන තියෙන දැනුම නැති වෙලා තියෙනවා. ඒ නිසා ඒකේ තියෙන ආධිනවත් දැනගෙන මේ රචනයේ ලියවිලා තියෙනවා දෙතුන් පොලක මේ හිස්තන තේරෙන්න පටන් ගත්තයි කියලා. ඒකම නෙවෙයි නිවන කියන්නේ. හැබැයි එතකොට තියෙනවා manussත්වය කියන්නේ මොකද්ද කියලා. ඒ නිසා ඒ දෙකම සමසම වෙනකන් හිස්තනයි පිරිච්ච ගතියයි දෙකම තම වෙනකන් ධිකයට අෂ්ටලෝක ධර්මේ කම්පා නොවෙනකම එනකන් භාවනා කරන්න කියලා කියන්න පුළුවන්. අවසාන කමඨාන් වාර්තාව. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. සතියෙන් පරයන්කයට වාඩි වෙනවා. සිත හිස් තැනකට යනවා. එය අවකාශයක්, භූමියක් නොවේ. විශාල හිස් බවක්. සීමා මායිම් ඒ තුළ නැහැ. අවකාශයකදී සිතට වඩා මූලික වන්නේ හිස් බව. ඒ වෙලාවට සිත නැතුව වගේ. ඇලීම් ගැටීම් කරගන්න දෙයක් නැහැ. අවකාශය කියන්නේ පවතින ස්වභාවයක්. හිත පිට යනවා නැවත හිස් තැනට එනවා. හිස් අවකාශය තුල සතියෙන් සක්මන කෙරෙනවා. සක්මන් වටය කිලෝමීටර් 2.5ක් 3ක් විතර දිගයි. විනාඩි 55ක් විතර කාලයක් ගත වෙලා. හිත පිට යනවා එනවා. හිස් තැන ඉන්නවා. සක්මන අවසානයේ ලැබුණ කිසිම අත්දැකීමක් නැහැ. ඇල් වතුර වගේ කියලා හිතුණා. ධර්ම අවවාද ලැබේවා. තෙරුවන් සරණයි. ඔය ඒටි නිතිපතා කරනවා නම් අවවාද දෙන්න දෙයක් නැත්තේ නෑ. මේක මොකුත්ම හම්බෙන්නේ නැහැ ලතර බිය වගේ කියලා සක්මන් නතර කෙරුවොත් අවවාද කරන්න ඕන නැහැ ඉක්මනට මැරලා යනවා. ඒ කියන්නේ බය වෙන්න දෙයක්වත් නැහැ. ඔය කොරෝනා හැදිලා මොනවාරි පෙන දාලා උතුරලා මැරලා යනවා. ඒ නිසා තේරුමක්ම නැති වැඩක් දවස පුරාම කරන්න. ආදරෙන් කරන්න සාදරෙන් හරියට නිතිපතා කරන්න තාම ආදර ගෞරවයෙන් නැමී සිට කරන්න. සද්ධාය කිරියාය සම්පාදේති සක්කච්ඡ කිරියාය සම්පාදේති සාතච්ඡ කිරියාය සම්පාදේති. ඉතින් අපි මේ වටිනා කියන වැඩ කරන්න කියලා තමයි නා කියලා තියෙන්නේ. ඔය වැඩ ඔක්කොම දැල්ලා 7-5කට නැති වැඩක් කරන්න නැති වැඩක් කරන්න. ඒකට ලෝකේ දෙන විශ්වගත දැනුම එනවා. ඉතින් මේ කියන කෙනා ඔය කිලෝමීටර් 2කමාර හැමදාම ඇවිදිනවා නම් ඉතින් ආ උපදෙස් දෙන්න දෙයක් නැහැ. ඒක නාකියෙක් හිටියලු ඌට කිව්වලු. ඔය පිටිනේ වටේ ඇවිදලා එන්නේ කියලා. පිටේ 73ක් විතර දිගයිලු. ඉතින් වයසට යනකොට මේ නාකියා එහා කොනකට ගියාට පස්සේ හතේ වැටිලා ආපහු ආවා. ඔබ එළිකෝන මට දැන් හරියට භාගයයි යන්න පුළුවන්නේ ආපහු ආවයි කියලා. භාගය එහා පැත්තෙන් ආවත් මෙහා පැත්තෙන් ආවත් එක භාගෙ මේ නාකියාගේ තියෙන මේ මොකද්ද කියන්නේ මරිකම බලන්න. එහා කෙලවරට ගිහිල්ලා ආපහු එනවලු මට හරි මහන්සි කියලා. එහා පැත්තෙන් ආවත් ඔක ඒ රවුමයි මේ රවුතේ ආවේ. ඒ 72කම හැමදාම කරා. පන්ති ගුණරත්න කියනවා හැමදාම මං කිලෝමීටර් 5ක් ඇවිදිනවා. තාම ගියාම කතා කරලා හිටුවා යයි යන අපි මම ඉලන්දාරි වෙලා හිටියා මම නම් දැන් නාකියා තමයි. ඒ අපිට යන්න බෑ. ඒ සංසික ඇවිදින හැමදාම ඇවිදිනවා. දැන් ඉන්නේ යක්කුන්ගේ කකුල් වල මයිල්නේ. යපත්තු සෙරපු නැතුව ලාඩම් ගන්න නැතුව ඇවිදින්න බෑනේ පොළොවේ යනකොට උඩ විසිනවා. උන්ට පොළොවේ යන්න ලයිසන් නැහැ. ඉතින් මුන්ට নানা ආකාර පරංගිලෙද. පෙන දානවා මැරනවා දඟලනවා අනේ උන්නම් මැරණ එකමයි හොඳ. මේ කොරෝනා යති හරි වටිනවා. වයස කට්ටිය පොලිමේ මැරලා යනවා. හිත බය කට්ටිය පොලිමේ මැරලා යනවා. සෞඛ්‍ය සේවා ඉන්නේ උන් තේරෙම මැරලා යනවා. ඉතින් අපිටත් බය කරලා ඇවිල්ලා කොරෝනා හැදේ කියලා. ඉතින් වන්නිලැත්තෝ කියනවා දමානේ මේ මයියන්ගේ තමයි බුද්ධ ලැත්ත ඉස්සලම මෙහෙටලු ආවේ. අපේ ගම්පොජ්ජ ඇත්තලෝ ගිහලා කතා දැම්ම. මේ කතා දැම්මට පස්සේ බුද්ධ ලැත්තත් එක්ක අපි තමයි ඉස්සල සම්බන්ධ වුනේ. බුද්ධ ලැත්තෝ කියන්නේ මේ කටයි නහයයි විතරක් වහනලු 6ම වහපන් කියලාලු. මේ කොළඹ ඉන්න මිනික් ගජ්ජු දවසට 14ක් විතර අත් දෙක හොදෝදා මේ හිල් දෙක වහගෙන කොරෝනා වලට බය ජීවත් වෙනවා. අනේ කපුල ඇත්තෝ කියන්න මුන්ට පව් කරන්න එපයි කියලා. මුන්ට කියන්න වැරදි කරන්න බෑ. ඒකට එන්නේ නැහැ. මං නිකන් ගමේ උපදිච්ච වැද්දෙක්ට මට බය නැහැ කියලා.
කොළඹින්නේ යකෝ ජීවත් උනත් බැරිලා. පේනවා මූණේ ලේ පාටක් පේන්නේ නැහැනේ මූණේ එන ගහච්ච තෝම් පිටිනේ වගේ. කොළඹ ගිහලා බලන්න එක එක මූණේ පෙන් පාටක් නැහැ. වේලිලා ගිහලා. ඉතින් ඒක නිසා සන්තෝෂෙන් ජීවත් වෙන්න මුන් තේරුමක් නැති වැඩක් කරන්නකෝ. දැන් හුස්ම ගන්නවා කිව්වම සත්ත පහක වැඩක් තියෙනවායි. එයාට මට ඇවිද්දයි කියලා මොකක්ද ඇති වැඩේ? එතන තමයි රහස තියෙන්නේ. ඒ නිසා ඔක දිගට කරන උපදෙස් දෙන්න ඕනේ නැහැ. දිගට කරගන්න බැරි වෙච්ච දවසේ මට ලියුමක් කියවන්න මම දන්නවා ෂුවර් මැරෙන්න කිට් වෙලයි කියලා. ඒකේ කියලා මම නතර වෙනවා. හොඳයි අපි හරියට මම හිතන්නේ පැයක් විතර ගත්තා විනාඩි 60ක් විතර ගත්තා. ඉතින් අපි මෙතන පැයක් කරන්න වෙන්නේ නැහැ නේ. විනාඩි 45ක් 40ක් 45 සක්මන් කරනවා. සක්මන් කරාට පස්සේ අපි තුන් කාලක පරියන්කයක් කරලා පැය භාගයක විවේකයෙන් පස්සේ 4ට අපි යනවා මේ ධර්ම දේශනාව සඳහා දවසේ. ඒ නිසා 2:45 වෙනකන් සක්මනේ 2:45 ඉඳලා 3:00 වෙනකන් පරියන්කේ 3:00 සක්මනේ 4ට බණ. මේක මතක් කිරීමෙන් අපේ සතිವಾರය સમાપ્ત කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.